ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ සැම නෙක්සිට් ප්‍රැක්ටිකල් රිසර්ච් සෙන්ටර් වෙත සාදරයෙන් පිළිගනිමි. අප ආයතනය උසස් පෙළ විද්‍යා විෂයන් හදාරන සිසුන්ට විශාල ගැටලුවක් තිබූ ප්‍රායෝගික පරීක්ෂණ කොටස ආවරණය කර ගැනීමට ඔබ වෙනුවෙන්ම සැකසුණු ආයතනය. අප ආයතනය තුළ නවීන උපකරණ වලින් අනුන විද්‍යාගාර පහසුකම් සහිත වසර ගණනාවක පළපුරුද්දක් හෙබි ඇදුරු මඩුල්ලක් මගින් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හා රසායන විද්‍යා විෂය නිර්දේශයන්ට අදාළව සැකසුණු ප්‍රායෝගික පරීක්ෂණ පාඨමාලාවන් පවත්වයි. ඔබ දන්නවාද? උසස් පෙළ විද්‍යා විෂය ධාරා ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 130ක් ප්‍රායෝගික පරීක්ෂණ තුලින් ලැබෙන බව. අප සමග එක්වන්න. සිද්ධාන්ත විෂය කොටස අපහසු ඔබට ප්‍රායෝගික කොටසින් වැඩිම ලකුණු ලබා ගත හැකියි. අප පාඨමාලාවන්ට සහභාගී වීම මගින් පහසුවෙන්ම ඔබට ඉහළ සාමාර්ථයකට ළඟා විය හැකියි. අපෙන් ඔබට ලැබෙන සේවා සියලුම උපකරණ සහිත විද්‍යාගාර පහසුකම්, සියලුම ප්‍රායෝගික පරීක්ෂණ රජය හා පෞද්ගලික පාසල් ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවීම, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ දේශනවලට සහභාගී වීමට හැකියවීම, සෑම ප්‍රායෝගික පරීක්ෂණයක්ම අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා අනුමාන ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමට අවස්ථාව ලැබීම. සෑම පරීක්ෂණයක්ම ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ තමා විසින්ම සිදු කිරීමට හැකියාව ලැබීම. කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක්ම කේන්ද්‍රගත කර පිහිටුවා තිබීම නිසා අමතර කාලයක් හා මුදලක් දැරීමට සිදු නොවීම. උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ 30% ප්‍රමාණයක් ඇති ප්‍රායෝගික පරීක්ෂණයන්ට අදාළ ප්‍රශ්නවලට මුහුණ දීමට හැකියාව ලැබීම නිසා ඉහළ සාමාර්ථයන් ළඟා කරගත හැකි වීම. අපගේ සේවාවන් සාධාරණ මිලකටද ලබාගත හැකි වේ. උසස් පෙළ ඉහළින්ම ජය ගන්න අදම අප සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමට ඔබ chat box දමා ඇති Google form එක භාවිතා කරන්න. අපගේ සියලුම පාඨමාලාවන් 2020 අගෝස්තු මාසදී ආරම්භයි. දැන් අපගේ සේවා දායකයා හඳුනා ගනිමු. ඔහු සුජිත් කුරේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා විශේෂ උපාධියක් හිමි ඔහු තාරකා පර්යේෂකයෙකු වශයෙන්ද කටයුතු කරයි. මෙම සම්මර්ථනය අතරතුරදී ඔහුට අදාළ ප්‍රශ්න Q&A මගින් යොමු කරන්න. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සුජිත් පුරේ මහත්මයාණෙනි. දැන් අප සම්මන්ත්‍රණය ආරම්භ කරමු. ආයිබෝවන් සිදු දෙනාටම සුබ සන්ධ්‍යාවක් මම ප්‍රාර්ථනා කරනවා මේ වෙලේදී. මම හිතන්නේ දැන් මොමුදේ ක්ලාස් ගිහිල්ලා දැන් මේ වෙලේ ගොඩක් මහන්සි වෙලා ඉන්න ඇති වෙලාවට ආවුල අපිත් එක්ක මේ ජොයින් වෙන්න මේ වැඩසටහන කරන්න. ඉතින් ඔයාලා අපේ කලින් වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණා නම් මතක ඇති අපි ඉරිදා දවසේ පෞද්ගලික ඉරිදා දවසේ අපි සාකච්ඡා කරා ධාරා විද්‍යුතය කියන කොටස යටතේදී ප්‍රායෝගික පරීක්ෂණ 4ක් කොහොමද සිදු කරන්නේ කියන එක මම පොඩ්ඩක් ඒ ගැන මතක් කිරීමක් කරොත් අපි මීටර හේතුව විභවමානය සහ ඇමීටරය සහ වෝල්ට්මීටරය කියන දේවල් භාවිත කරන්නේ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කරා අපේ ඉරිදා දින පැවැත්වෙන සම්මන්ත්‍රණයේ. ඉතින් මම හිතනවා අපේ එදා දවසේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාම මේ වෙලාවේදී සම්බන්ධ වෙනවා කියලා අපිත් සමග. ඉතින් අද දිනේදී මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපි එදා ඉරිදා දිනේ සාකච්ඡා කරපු ඒ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළව ගැටලු විසඳීම කොහොමද අපි සිදු කරන්න ඕනේ කියන එක. දැන් ඔබ හැමෝම මේකට දන්නවා ඇති ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රය ගත්තට පස්සේ ඒකේ අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර්ස් ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්න 4කට ඔයගොල්ලන්ට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒකෙන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ලැබෙන කොටසක් තමයි මේ ධාරා විද්‍යුතය කියලා කියන්නේ. සාමාන්‍ය සමහර ලාවට ඉස්කෝලේ සමහරලාට කෙරෙනවත් අඩු ඒ වගේම ටිකක් ළමයි පොඩි ගැටලු සහගත කොටසක් තියෙන කොටසක් තමයි ධාරා විද්‍යුතය කියන්නේ. අපි ඒ නිසා විශේෂයෙන්ම මේ කොටස ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අපේ කලින් වැඩසටහන සම්බන්ධ වුණත් එක් වීමත් සමග ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා කොහොමද මේ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන්නේ කියලා. හරි. අපි මුලින්ම වැඩි වෙලාවක් ගන්න නැතුව අපේ පළවෙනි ප්‍රශ්නය සඳහා යොමු වෙමු. මෙයාට ඔයාලට දැක් ගන්න පුළුවන් අපේ පළවෙනිම තියෙන ප්‍රශ්නය මොකක්ද කියන එක.
මෙලා ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ මේ තිරේ දිස් වෙනවා. පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් අපි කියවලා බැලුවොත් එහෙම මම හිතන්නේ ඔයගොල්ලන්ටත් පුළුවන් මාත් එක්කම මේ ප්‍රශ්න අපි සාකච්ඡා කරන ගමන් මේ ප්‍රශ්න වලට විසඳුම් මොනවද කියලා ඇත්තටම කියන්න. ඔය පළවෙනි ප්‍රශ්නේ වර්තමානයේ පොඩ්ඩක් කියවගෙන ගියොත් එහෙම වර්තමානයේ අතේ ගෙන යා හැකි විදුලි උපාංග සඳහා බහුලව වියලි කෝෂ භාවිතා වේ. මේ වියලි කෝෂ අතරින් ඇතැම් වියලි කෝෂ එක්වරක් භාවිතයෙන් පසු ඉවත් කළ යුතු අතර ඒවා ප්‍රාථමික කෝෂ ලෙස හඳුන්වන අතර භාවිතයෙන් පසු නැවත ආරෝපණය කර භාවිතා කළ හැකි කෝෂ අපි කියනවා වියලි කෝෂ ජීවිතික කෝෂ කියලා. ඉතින් අතන අනිවාර්යයෙන්ම අපේ වර්තමානයේ පේපර් එක ගත්තාට පස්සේ ගොඩක් වෙලාවට ඒක සැකසෙන්නේ පොඩ්ඩක් ඔයගොල්ලෝ දැකලා පේපර්ස් කරලා දෙනවා පොඩ්ඩක් ප්‍රශ්නේ පොඩ්ඩක් දිගයි. ඒ කියන්නේ අපිට කෙලිම ප්‍රශ්නේ අහනකොට පොඩ්ඩක් අපිට පොඩ්ඩක් වටේ ගිහිල්ලා පොඩ්ඩක් අමතර කරුණු විමසලා තමයි කියන්නේ ඒ ගැන යම් කිසි සඳහන් කිරීමක් කරලා තමයි අපිට ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ළමයි බය වෙනවා ඇත්තටම පේපර් එක ගොඩක් දිගයි කියවන්න තියෙනවා. ඒ වගේ ගොඩක් ළමයින්ගෙන් ඇත්තටම චෝදනා එල්ලන මේ පේපර් එක ගැන කතා කරන්න ගියාට පස්සේ. ඉතින් ඇත්තටම ඒ ගැන අපි එච්චර ඔඩි වෙන්න අවශ්‍ය නැහැ. අපි ඇත්තටම ප්‍රශ්නේ මොකක්ද කියලා නිවැරදිව හඳුනාගෙන ඒකට පිළිතුරු සැපයීම සිදු කරා නම් ඇති. ඒතර මේක අපිට පෙන්නන සාමාන්‍ය වියලි කෝෂයකදී ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ ඕනම කෙනෙක් මේ වියලි කෝෂය. ඉතින් මේ කියනවා ඉහත රූපේ පෙන්වා ඇත්තේ සිසුවෙකු විසින් විදුලි පාන්දම සඳහා ඉදිරියෙන් මිලදීගත් වියලි කෝෂයකි. නමුත් එහි ද්‍රව්‍යතාවය හෝ විද්‍යුත්කාමක බලය සටහන් නොතිබුණි. ඒ සාමාන්‍ය සමහර ළමයි ඉන්න අතර මේ භෞතික විද්‍යාව හැදෑරුවට මේ අපේ A level වලදී සාමාන්‍ය වියලි කෝෂයක අග්‍ර හඳුනා ගන්නත් අමාරුයි. ඉතින් අගේ අපේ මොකද සාමාන්‍ය ජීවිතයත් එක්ක සමහර ලාවට බද්ධ වෙලා කටයුතු නොකිරීම නිසා ඒක ගැටලු ඇති වෙනවා. ඉතින් අපිට සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙක්ට තේරෙනවා අපි වියලි කෝෂයක් ගත්තට පස්සේ මේ වියලි කෝෂයේ කප් එක තියෙන පැත්ත ධනාග්‍රේ විදිහට පල්ලෙහා කොටස ඍණාග්‍රේ විදිහට අපිට අඳුර ගන්න පුළුවන් කියලා. ඒතර අපේ ඊළඟට පළවෙනි ප්‍රශ්නේ අතර මහන්නේ සම්බන්ධව ඉහත දක්වා රූප සටහනේ කෝෂයේ ද්‍රව්‍යතාවය සලකුණු කරලා පෙන්නන්න කියලා. ඒත් මේ ගොඩාක් සරල ප්‍රශ්නයක්. ඒ ආරම්භයක් විතර අපිට වගේ සරල ප්‍රශ්නයකින් සමහර ලාවට ප්‍රශ්නයක් ආරම්භ වෙන්න පුළුවන්. අපි ඒකේ දෙවෙනි කොටසට ගියොත් එහෙම එම වියලි කෝෂයේ විද්‍යුත්කාමක බලය හා අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම සඳහා සැලසුම් කළ පරීක්ෂණාත්මක ඇටෝමක පරිපත් සටහනක් පහක් දක්වා ඇත. ඉතින් ඔයගොල්ලෝ මම හිතන්නේ ප්‍රැක්ටිකල් පොත ගැන හොඳට රිෆර් කරලා තියෙනවා නම් අධ්‍යයනය කරලා තියෙනවා නම් මම හිතන්නේ මේ සටහන ඕන කෙනෙක්ට පැහැදිලි ඇති හොඳටම. මෙතන අතර මේකෙන් බලාපොරොත්තු වෙන්නේ විද්‍යුත්කාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමේ පරීක්ෂණය ප්‍රැක්ටිකල් අංක 31 ඔයාලගේ ප්‍රැක්ටිකල් පොත ගත්තොත් එහෙම. ඉතින් අපි ඒකේ අපිට කියනවා අමතර මිලිමීටරයක් හා සංඛ්‍යාත්මක වෝල්ට්මීටරයක් සපයා ඇතනම් ඒවා සම්බන්ධ වී තිබූ ආකාරයේ ඉහත සටහනේ සංකේතාත්මකව දක්වා ඒවයි ද්‍රව්‍යතාවය සටහන් කරන්න කියලා. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි වෝල්ට්මීටරයක් සංකේතවත් කරනවා මෙන්න මේ විදිහට V අකුර දක්වලා ඒ වගේම ඇමීටරයක් අපිට මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම මේ පරිපතේ මේක සුදුසු ස්ථානයක සලකුණු කරන එක අපි විසින් ඇත්තටම කළ යුතු වන්නේ. ඉතින් අපි දන්නවා වෝල්ට්‍යතාවය. විභවාන්තරයේ මිනුම් කරන අවස්ථාවකදී අපි ඒක සවි කරන්න අවශ්‍ය වන්නේ ඇත්තටම ඒ විභවාන්තරයේ මිනුම් කරන උපකරණයට හැමතිස්සෙම සමාන්තරගත වන පරිදි. ඒ වගේම අපි ධාරාවක් මිනුම් කරනවා හැමතිස්සෙම ඒක සිදු කරන්න ඕනේ ඇත්තටම ශ්‍රේණිගතව ඒ උපාංගය සමග සවි කරගෙන. ඒතර මම මේ පරිපතේ නැවත සටහන් කරොත් එහෙම මම දැන් ඔයාලට මම මේ කියන ගමන් කොලයක් පෑනක් අරගෙන හරි පොඩ්ඩක් අම්මෙලි වෙන්නේ නැතුව පොඩ්ඩක් ඇදලා ගන්න පුළුවන් තමන්ගේ උත්තරේ නිවැරදිද කියලා බලා ගන්න ඇත්තටම පරණ දේවල් කොහොමද මතකද කියලා. તો වෝල්ට්මීටර් හැමතිස්සෙම මේ අපි විනුම් කරන්න යන කෝෂයට සමාන්තරගතව මේ විදිහට සවි වෙන්න ඕන. සමහර වෙලාවට මේ ධනාග්‍ර ගැන පොඩි වෙලාවට ඔයගොල්ලෝ පොඩි පැටලීමක් තියෙනවා සමහර වෙලාවට. ඉතින් ධනාග්‍රය අපි දන්න පැහැදිලිව මේ කෝෂයට දිග කඩකින් පෙන්වන්න ඇත්තම ධනාග්‍රය කෝෂයේ කෙටි ඉරකින් පෙන්වන්නට ඍණාග්‍රය. ඒතර වෝල්ට්මීටරේ ඇත්තම සවි වෙද්දී හරිම වැදගත්. මේ වෝල්ට්මීටරේ සවි වෙන්න ඕනේ මේ අග්‍ර කියන්නේ කෝෂයේ ධනාග්‍රයට වෝල්ට්මීටරේ ධනාග්‍රය ඒ වගේම කෝෂයේ ඍණාග්‍රය වෝල්ට්මීටර ඍණාග්‍රයට
සම්බන්ධන පරික්‍රම මේක සිද්ධ කරන්න ඕන. ඒකට හේතුව තමයි ඇත්තටම වෝල්ට් මීටරයක් පොඩ්ඩක් ඔයාලට අරගෙන පෙන්නුවොත් එහෙම මම මේ අපේ මේලේ වෝල්ට් මීටරයක් මේ වෝල්ට් මීටරය ඇත්තටම මේ සූචකයේ භ්‍රමණය වෙන්නේ බිඳුවේ සිට මෙන්න මේ පැසට මම මේ පෙන්වන පැත්තට. එතකොට මොකද වෙන්නේ? අපි මේක නිවැරදි සවිකරේ නැත්තම් මෙයාට මේ නිවැරදි දිශාවට මෙන්න මේ උත්ක්‍රමණය මේකෙදි පෙන්눔 කරන්න බැරි වෙනවා. ඒක නිසා තමයි අපි ඇත්තටම නිවැරදිව මෙන්න මේ වෝල්ට් එක මෙන්නුම් කරන්න වෝල්ට් මීටරය මේ විදිහට සවිකර ගැනීම සිදු කළ යුත්තේ. ඒ වගේම මෙතන අපිට දීලා තියෙන ධාරානියාමකයක් අර සංකේත වලතුර ගන්න නැති. ඒ වගේම 10 ඕම් ප්‍රතිරෝධකයක් සහ මේ ස්ථානක් සහිත අනිවාර්යයෙන්ම වෝල්ට් මීටරය නම් ඇමීටරයේ සල් වෙන්න ඕන මේ පරිපථයට ශ්‍රේණිගත. හරි. ඒෙදි අපි අත්‍තරම ගොඩක් වෙලාවට වැදගත් වෙනවා නිවැරදිව මේ විදිහට අක්‍ර සවි කරගන්න එක. මෙතන අපිට මේ විදිහට චතුරක් සවි කරලා දීලා තියෙනවා. ඉතින් ඔය ආකාරයෙන් අපි උපසටහන සම්පූර්ණ කරගත යුතු වෙනවා. හරි. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට අපි ගියොත් එහෙම ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා ඔයාලට ප්‍රශ්නයට යොමු වුණොත් එහෙම ඉහත පරිපථය සඳහා පේන යතුරක් වෙනුවට තකන යතුරක් භාවිතා කිරීම සුදුසුයයි මේ සිසුව තර්ක කරනවා. හරි. එලෙස කිරීමේ වැදගත්කම හා එයින් සැලසෙන වාසිය කුමක්ද කියලා. සමහරලාට මෙතන ඔයද අපේ පරීක්ෂණ සහභාගී වෙච්ච හොඳට දකින්න ඇති මොකද පේන යතුරක සහ තකන යතුරක වෙනස කියලා. ඔය පේන යතුරක් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා දිගු වේලාවක් අපිට පරිපථ සම්බන්ධය ලබා දෙන්න. සාමත් නිවැරදි අපි සංකේතවත් කරනවා මෙන්න මේ විදිහට පරිපථ සංකේතය. අපි තකන යතුරක් මේ විදිහට අපි සංකේතවත් කරනවා. ඒක මෙතන තකන යතුරක් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ඇත්තටම ඉතාමත් කෙටි වෙලාවක් ධාරාව ලබා දෙන්න අවශ්‍ය වෙලාවල් වලදී. ඉතින් එතකොට අපි අත්‍තරම දන්න මේ වියලි කෝෂයක් කියන්නේ ඉතර ලොකු විද්‍යුත්කාමක බලයක් තියෙන දෙයක් නෙමෙයි. ඒක ගොඩක් වෙලා පරීක්ෂණයේ සඳහා මේ වියලි කෝෂය භාවිතා කරන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ මේක විසර්ජනය වෙලා යනවා. ඒ අපිට පරීක්ෂණය කරලා ඉවර වෙද්දී අපිට මේ කෝෂය විසර්ජනය වෙලා තියෙනවා. ඒක නිසා අපි මොකද වෙන්න ඕන පාඨාංක ලබා ගන්න ඉතාමත් කෙටි වෙලාවක් ධාරාව සපයලා. ඒ නිසා අපිට ඔය කාටත් දැන් තේරෙන්නේ පිළිතුර මොකක්ද කියලා අපි ඒ සඳහා තකන යතුරක් භාවිතා කිරීම සුදුසුයි කියන එක අපිට ගන්න පුළුවන්. ඒ පිළිතුර අපි ගත්තොත් එහෙම අපිට තකන යතුරක් යොදා ගැනීමේ සුළු වේලාවක් පමණක් ධාරාව ගැලීමට සැලැස්විය හැකි වීම. හරි. ඒක තමයි අපේ ප්‍රධානම වාසිය වෙන්නේ. ඒක අපි ඒකට යොදා ගන්න හේතුව තමයි ඇත්තට මොකක්ද? වියලි කෝෂයේ විසර්ජනය වීම වළක්වා ගැනීම. හරි. දැන් ඒක නම් ඕන හොඳ අවබෝධයක් වෙන්නේ නැති පේපර් එක මේ සංකේත දෙක අපිට දක්වලා තිබ්බොත් කොහේ හරි අපේ පරිපථයක ඔයගොල්ලෝ ටක්කා අඳුර ගන්න ඕනේ. පළවෙනි සාර උගුරන තියෙන්නේ පේන යතුර. ඒ වගේම මේ දෙවෙනි සංකේත කරලා තියෙන්නේ තකන යතුර කියලා. ඒගොල්ලෝ භාවිත වෙන්නේ අර මම කලින් සඳහන් කරපු විදිහට. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය අපෙන් අහනවා ඉහත පරිපථයේ 10 යෝග ප්‍රතිරෝධකේ භාවිතා කර තිබීමට හේතුව කුමක්ද? ඒක මෙන්න මෙතන මේ 10 යෝග ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තියෙනවා. 10 ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් අපිට ඇත්තටම අපේ අරමුණ මොකද්ද? මෙන්න මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයයි විද්‍යුත්කාමක බලයයි මනින්න. හරි. ඒ වුණත් අපි ඉතින් එනයි මේ තවත් ප්‍රතිරෝධ පරිපථයේ හරි සවි කරගෙන තියෙනවා. ඔව්. මම ඒගොල්ලෝ ප්‍රශ්න කරා නම් දැන් අපි සැලකුණු ප්‍රශ්නයක් තියෙනවා. අපි ධාරාව මේකේ මනින් කරනවා නම් අපිට මේ පරිපථ කොටස නැතුව ඇත්තටම මෙතනට ඇමීටරේ සවි කරගෙන අපි මේ ක්‍රියාදාමය කරන්න තිබ්බා. නමුත් මොකද ගැටලුව තියෙන්නේ? අපි දන්නවා අපි කෙලින්ම මේ කෝෂය සවි කරගත්තොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රතිරෝධයක් ඇත්තටම එකතු වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා. දැන් විචල ප්‍රතිරෝධකයක් හරි සාමාන්‍ය ප්‍රතිරෝධයක් හරි එකතු වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? පරිපථය තුලින් ගලාන ධාරාව ගොඩක් විශාලයි. ඒ විශාල වීම නිසා මොකද වෙන්නේ? ඇත්තටම මේ ඇමීටරය කියන්නේ ගොඩක් සංවේදී උපකරණ. හරි. ඒ වගේ උපකරණ වලට හානියක් සිදුවීම වෙන්න පුළුවන්. හරි. ඒක නිසා මොකද අපිට කරන්න ඕනේ ඇත්තටම අපි අරමුණ මෙන්න මේ ප්‍රතිරෝධ සවි කිරීමේ ඇත්තටම පරිපථය ගලාගෙන ධාරාව අඩු කරගෙන අපි මෙන්න මේ ඇමීටරය ආරක්ෂා කර ගැනීම. ඒ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ හම්බෙයි ඔයගොල්ලන්ගේ මේ පේපර්ස් වල මේ
හැමතැනම විචල්්‍ය ප්‍රතිරෝධක ඒ වගේම විවිධ ප්‍රතිරෝධ වර්ග යොදලා තියෙනවා. ඉතින් ප්‍රතිරෝධයේදී ප්‍රධානම අරමුණ තමයි අපි පරිපථවල ගොඩක් වෙලාවට හැමතිස්සෙම නේ ගොඩක් වෙලාවට මේ පරිපථයේ යන ධාරාව අඩු කරගන්න. ඒ අඩු කර ගැනීම අපිට පුළුවන් මේ පරිපථයේ සවි කරලා තියෙන උපකරණ ආරක්ෂා කරගන්න. අපිට ඉස්සරහට තව අපි ප්‍රශ්න වලදී අපිට ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන් මම හිතන්නේ. ඔව් අපි පිළිතුරු වෙන්නේ අතන මොකක්ද? උපරිම ධාරාව සීමා කිරීම. මම හිතනවා මේ ප්‍රශ්න දාන වෙලාවට ඔයගොල්ලෝ හිතින් උත්තරේ ගන්න. සුළු කිරීම තියෙනවා නම් ඔයගොල්ලෝ සුළු කිරීම කරන් යන්න. මම ඒවට සුළු කිරීම ඉඳන් පොඩි වෙලාවක් දෙන්න. ඒතර ඔයාලට පුළුවන් ඔයාලා දැනුම කොහොමද? ඇත්තම යාවත් කාලින වෙලා තියෙන්නේ කියලා බලා ගන්න. හරි. අපි ඊළඟ පොඩ්ඩක් අහනවා ටිකක් ගණිතමය පැත්තට යොමු වෙච්ච ප්‍රශ්නෙත්. මෙච්චර අපි කතා කරේ නැත්නම් ප්‍රායෝගිකව අපිට සමහර ලාවට අදහසක් කියන්න පුළුවන් දේවල්. හරි. අපි යමු ඊ කොටසට. ඊ කොටසේ කියනවා කෝෂයේ විද්‍යුත්කාමක බලය E ද අභ්‍යන්තර ප්‍රතිරෝධය R ද කෝෂය මගින් පරිපථයේ ඇතිවන ධාරාව I ද නම් වියලි කෝෂයේ අග්‍ර හරහා විභවාන්තරයේ V සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න කියන. හරි. අපෝ මම අර සටහන පොඩ්ඩක් දැනගත්තොත් එහෙම ටක් ගාලා විද්‍යුත්කාමක බලය E තියෙනවා. ඒකේ දෙපස විභවාන්තරය කියන්නේ V. විද්‍යුත්කාමක බලය E වගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R. ඒ වගේ මේ පරිපථය මේ කොටස තියෙනවා මෙහෙම කලිපේට පරිදිම මේ කොහරි ගායන සම්පූර්ණ ධාරාව අපි I කියලා ගත්තා. අපිට මෙන්න මේක මේ සම්බන්ධ මෙන්න මේ සංකේත උපයෝගී කරගෙන ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරලා කියන්නේ. ඉතින් අපි දන්නවා සාමාන්‍ය කෝෂයක් ගත්තට පස්සේ කෝෂයකින් තමයි අපිට මේ පද්ධතියට අවශ්‍ය විද්‍යුත්කාමක බලය සපයන. ඉතින් මේ විද්‍යුත්කාමක බලය ඇත්තටම වැය වෙන්නේ මොකක්ද? මෙන්න මේ කෝෂයේ තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ බාහිරව සවිවන ප්‍රතිරෝධ සඳහා ශක්තිය වැය කරනවා. කියන්නේ ශක්ති සංසිතිය තමයි එතන තේරෙන්නේ. මේ කෝෂයෙන් ඉදෙන බලය මේ කෝෂයෙන් ප්‍රතිරෝධය සහ බාහිරින් තියෙන ප්‍රතිරෝධය කරා ගමන් කරද්දී එතරම් ධාරාව ඒ සඳහා කාර්ය කිරීම සඳහා තමයි එදෙන්නේ. ඒ ශක්ති සංසිතියෙන් අපි යෙදුවොත් එහෙම ඇත්තටම මොකක්ද මේ දෙන විභවය අපිට එදෙනවා ඇත්තටම මේ බාහිර වෝල්ටීයතාවය පවත්වා ගන්න. ඒ වගේම මේ කෝෂයේ තියෙන ප්‍රතිරෝධය හරහා කාර්ය කිරීමට. අපි මේ වගේ ප්‍රකාශනයක් අපිට ඕගොල්ලෝ මන් දන්නේ ලබා ගත්තද කියලා අපිට ලබා ගන්න පුළුවන්. මේ කොට අපි සකස් කිරීමක් කරගත්තොත් මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ස්වරූපය. ඉතින් මෙතන ළමයි හදලා කියන විභාගෙදී මෙන්න මේ වගේ දැන් ගොඩක් වැදගත්. අපිට කියන්නේ V සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න කියලා. ඉතින් ළමයි අනිවාර්යයෙන්ම අපි V කියන මෙන්න මේ සංකේතය අනිවාර්යයෙන්ම උත්තර කරලා තියන්නේ වැදගත්. මොකද ඒගොල්ලෝ අපෙන් අහන V සඳහා ප්‍රකාශනයක් ගන්න. ඉතින් සමහර ළමයි හිතනවා මම උත්තරේ හරියට ලියුවා කියලා. නමුත් අපි නිවැරදි පිළිතුරු ලිවීමේදී වැදගත්කම වෙන්නේ අන්න ඒ වගේ ඉතාමත් මේ කියන්නේ අතන මේ තියුණු ප්‍රකාශ හරියට අඳුනගෙන ඒවලට පිළිතුරු සපයන එක. හරි. අපි යමු ඊළඟ එකට. හරි. අපෙන් අහනවා මෙන්න මෙහෙම දෙයක්. අපි ලබා ගත්ත මෙතන දැන් ප්‍රකාශනය මම ලිව්වොත් මෙන්න මේ ප්‍රකාශනය අපිට කියනවා ඊළඟ ලබාගත් ප්‍රකාශනයේ ප්‍රස්තාරයක් නිර්මාණය කිරීමට සුදුසු ආකාරයට සකස් කරන්න කියලා. ඒ වගේම මේකේ පරායත්ත විචල්්‍ය, ස්වායත්ත විචල්්‍ය, අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය පැහැදිලි දක්වන්න කියලා. ඊළඟ අපි දන්නවා සාමාන්‍ය ස්වායත්ත විචල්්‍ය ඇත්තම ස්වාධීනව හැසිරෙන විචල්්‍ය. ඒ වගේම අපි ගත්තොත් පරායත්ත විචල්්‍ය කියන්නේ මොකක්ද? නැත්නම් අපි y වලින් සංකේතවත් කරනවා. x කියන්නේ ස්වායත්ත විචල්්‍ය, y කියන්නේ පරායත්ත විචල්්‍ය. x අණුව හැසිරෙන විචල්්‍ය තමයි අපි y නැත්නම් පරායත්ත විචල්්‍ය කියලා හඳුන්වන්නේ. ඒකෝර මේ පරිපථයේ මේ සමීකරණය දිහා බැලුවොත් එහෙම අපි මේක පැහැදිලිව වෙන් කරගන්න ඕනේ කවුද ස්වායත්ත සහ පරායත්ත කියලා. ඒත් අපිට මෙන්න මේ වෙලාවෙම අපිට දැනගන්න පුළුවන් මේ විද්‍යුත්කාම බලය කියන්නේ මේ කාලය පුරාවටම නිරතව පවතින සාධකයක්. ඒ වගේම R කියන එක කෙනත් එහෙම. එහෙනම් වෙනස් වෙන්නේ කවුද? විභවාන්තරය සහ මෙන්න මේ ධාරාව කියන දෙක. ඉතින් ඒකෙදී අපි අපිට ඔයාලට මේවට දැනුම තියෙන්න ඕනේ. ධාරාව තමයි ස්වායත්ත විචල්්‍ය නැත්නම් x සහ v විභවාන්තරය කියන්නේ පරායත්ත විචල්්‍ය කියලා. ඉතින් අපි මේ කොට සමීකරණයේ මේ පස්තාරයක් අඳින සුදුසු විදිහට සකස් කරොත් අපිට ඉන්න ලියන්න පුළුවන් මේක v සමානයි ඍණ r i ධන e කියලා. මේක හොඳට පේනවා ඇති මේක අපි y සමානයි
mx ධන c ආකාරයේ හැඩයක් ගන්නවා. ඉතින් ඔකට පේනවා මේකේ තොර අපේ අනුක්‍රමණය වෙන්නේ කවුද? මෙන්න මේ ඍණ r කියන එක. ඉතින් සමානව අපේ උත්තර ලියන්න ගියාම භාගද උත්තර ලියන්න. ඉතින් අපෙන් අහන්නේ නැත්නම් අනුක්‍රමණය කවුද කියලා. හරි. ඉතින් අපි ස්වායත්ත විචල්‍ය අපි අඳුරගත්තා. ස්වායත්ත විචල්‍ය කියන්නේ කවුද? ධාරාව. ඒ වගේම පරායත්ත විචල්‍ය කියන්නේ v. අනුක්‍රමණය. අනුක්‍රමණය කවුරු හරි මේක අපි ලියුවොත් r කියලා. ඔයාලා සූත්‍රේ නිවැරදි විදිහට බාර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුක්‍රමණය වෙන්නේ කවුද? ඇත්තටම ඍණ r කියලා අපි ඇත්තටම මේක සටහන් කිරීම හරි වැදගත්. සහ අවසාන වශයෙන් අන්තක්කණ්ඩය අපිට ගන්න පුළුවන් මෙයාගේ විද්‍යුත්කාමක බලය කියන. ඉතින් ඇත්තටම අපිට මේකේ අවශ්‍ය වෙන්නේ මොකක්ද? අපිට මේක යම්කිසි ප්‍රස්තාරයක් නිර්මාණය කරලා ඒක අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩය සොයා ගන්න පුළුවන් මෙන්න මේ කෝෂයේ විද්‍යුත්කාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන ඒවා සොයා ගන්න. හරි. මම හිතනවා හැමෝම නිවැරදි පිළිතුර ගන්න ඇති කියලා මේකට. ඉතින් මම ගොඩක් ආරම්භයක් නිසා ගොඩක් සරල ප්‍රශ්නයක් තමයි තෝරගත්තේ. හැමෝටම පහසු වෙන්න අවශ්‍ය නිසා. අපි ඊළඟ කොටසට එකේ ගියොත් එහෙම. ඔව්. අපිට දීලා තියෙන අතරම මෙන්න මෙතන ප්‍රස්තාරයක්. ප්‍රස්තාරයක් දීලා තියෙනවා මේකෙන් ලබාගත් දත්ත ඇතුළත් කරලා. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට මෙහෙම සමහරවිට ප්‍රස්තාරයක් නිර්මාණය කරන්න කියන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රස්තාරයක් දීලා තියෙන්නත් පුළුවන්. මේ අවස්ථා දෙකම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේදී ලැබෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව අපිට දෙන්නේ ප්‍රස්තාරය. මම ඒ නිකන් දල සටහනක් ඇඳුවොත් එහෙම මගේ මෙතන මේ වගේ පොඩ්ඩක් දල සටහන් කරන්න පුළුවන්. එතකොට මේ හැඩය ගන්න හේතුව මොකක්ද? මෙයාගේ ඍණ. අනුක්‍රමණය ඍණාගයක් ගන්න නිසා තමයි ප්‍රස්තාරය අපිට මේ විදිහට x සමග අඩුවීම සිද්ධ වෙන්නේ. මේ විභවාන්තරය සහ සමාන ධාරාව සමග විභවාන්තරය වෙනස් වීම සිද්ධ වෙනවා. හරි. අපි බලමු මොකද අපි අහන ප්‍රශ්නේ කියලා මේක ආශ්‍රය. ඊට ප්‍රස්තාරයේ භාවිතයෙන් එක් කෝෂයක විද්‍යුත්කාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගණනය කරන්න. ඔබට එක් කෝෂයක කතාවක් කියනවා. හරි. හොඳට අපි කියවුවොත් හරි වැදගත්. දැන් පින්තූරය ප්‍රතිශතය අතරම එක කෝෂයයි. හරි. නමුත් මේක හොඳින් අපි කියවුවට නැති කෙනෙක්ට මේ පොයින්ට් එක මම ගන්න පුළුවන්. වියලි කෝෂ දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කර තමයි පරීක්ෂණය සිදු කරලා තියෙන්නේ. ඉතින් අපිට මේවා දැන් සමහරවිට මගහැරීමක් වෙන්න පුළුවන්. හරි. කියන්නේ ඒක ගොඩක් වෙලාවට සමහරවිට අපි ගාන උඩින් කියවගෙන ගියා නම් අපිට මෙන්න මේ පොයින්ට් එක මගහැරෙන්න පුළුවන්. මොකද්ද? අපි වියලි කෝෂ එකක් කර අපේ අර පරිපථය දක්වලා තිබ්බට මේගොල්ලෝ මේ පරීක්ෂණය කරලා තියෙන්නේ ඇත්තටම කෝෂ දෙකක් භාවිත කරලා. ඉතින් අපිට ඉදිරියට ඒක ගොඩක් වෙලාවට මේ කාරණා වැදගත් වෙන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද දැන් අපි හිතන අපිට කියනවා ඊළඟ කොටසදී අපි හොයන්න කියලා අපිට විද්‍යුත්කාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය අපිට හොයන්න කියන්නේ එක් කෝෂයක. දැන් මේ ප්‍රස්තාරය භාවිත කරලා අපි ගණනය කරොත් අපිට එන්නේ කෝෂ දෙකක. මේ කෝෂ දෙක කොහොම සවිකරණය කියලා කෙනෙක්ට අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක ඇත්තම අමාරු දෙයක් නෙමෙයි. අපිට මෙන්න මේ විදිහට කෝෂ දෙක සවිකර ගන්න පුළුවන් අර පරිපථයේ එක් කෝෂයක් තිබ්බ දැන්. ඒකට ධනාක්‍රමයේ මේ විදිහට ඍණාක්‍රමයේ මේ විදිහට තියෙනවා. කෝෂ දෙක ශ්‍රේණිගතව. එතකොට සමාන විද්‍යුත්කාමක බලය ප්‍රතිරෝධයකුත් තියෙනවා කියලා අපිට ඒගොල්ලන්ගේ ගන්න පුළුවන්. ඇත්තම අපි මේක පිළිතුර ගණනය කරන්න ගියොත් අපිට ලැබෙන්නේ කවුද? මේ 2i e සහ 2i r. ඔය වෙන සමක ප්‍රතිරෝධය වෙනවා ඇත්තටම සමවිද්‍යුත්කාම බලයේ 2i e ඒ වගේම සමක ප්‍රතිරෝධය 2i r. මොකද මේක ශ්‍රේණිගතව පවතින පද්ධතියක් නිසා. ඉතින් ඔයගොල්ලෝ උත්තරේ අපි d වලට ගත්තොත් 2i e තමයි හම්බෙන්නේ. ඒ වගේම 2i r තමයි හම්බෙන්නේ. ඒක නිසා අපි ඒක අදාළ විදිහට සුළු කර ගැනීම සිද්ධ කර ගන්න ඕනේ. හරි. දැන් අපිට වැදගත් කාරණා කියනවා. මේ ප්‍රස්තාරයෙන් අපිට විද්‍යුත්කාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය නිර්ණය කරන්න කියනවා. නමුත් මේ ප්‍රස්තාරය අපි දැන් බලුවා මේ සටහන පොඩ්ඩක් ආපහු ගියොත් එහෙම මේ ප්‍රස්තාරය සම්පූර්ණයෙන්ම නිම කරලා නැහැ ඒකවල. යම්කිසි දත්ත ප්‍රමාණයකට තමයි අවසන් කරලා තියෙන්නේ. නමුත් අපි පාග පරීක්ෂණය ඇත්තටම හොඳටම හැදෑරුවා. අපි දන්නවා ප්‍රස්තාරයක් නිර්මාණය කරද්දී මේ සම්පූර්ණ ප්‍රස්තාර කඩදාසිය පුරා මේ වගේ අපි සම්පූර්ණ කරනවා ප්‍රස්තාරය ගමන් කරන්න අපි ඒක නිර්මාණය කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය නම් අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩය සොයා ගන්න අපි හැමතිස්සෙම භාවිත කරන අපිට කියන්නේ කොහොමද මේ ප්‍රස්තාරය හැකිතරම් ඈතින් තියෙන ලක්ෂ දෙකක්. හැකිතරම් ඈතින් තියෙන ලක්ෂ දෙකක්.
හැබැයි මතක තියාගන්න වැදගත් කරුණක් තමයි අපි මේ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න භාවිතා කරපු ලක්ෂ ඒ සඳහා භාවිතා කරන්නේ නැහැ. ඒ කියන්නේ මම මේ බෝඩ් එකේ මාක් කරලා පෙන්න මේ හිත් වලින් ගන්න ලක්ෂ අපි භාවිතා කිරීම සුදුසු වන්නේ. ඒ හැර හැකිතරම් ඈතින් තියෙන ලක්ෂ දෙකක් තමයි අපි භාවිතා කරන්නේ. ඉතින් මම ඒ සඳහා ලක්ෂයක් යෝජනා කරනවා. ඔව් මම ඉතින් යෝජනා කරනවා මේ පොඩක් දික් කරලා බැලුවොත් එහෙම අපි මේ වැඩසටහන අවසාන වාරේ මේ පේපර් එක එවන්න. ඒ වලට පුළුවන් තනියෙන් පොඩ්ඩක් ආපහු පාරක් මේක කරලා බලන්න. එතකොට පොඩක් මේක අපි පොඩ්ඩක් ඇත්තටම ගොඩක් කරලා පේපර් එක අපිට මේක කිසියම් පරිමාණයකට දෙන්න. ඒ වල පුළුවන් ඔය රූලර් පාවිච්චි කරලා මේ පරිමාණයට දීලා තියෙන ප්‍රස්ථාරේ මේක පොඩ්ඩක් පැන්සලෙන් කටු සටහන් කරගන්න ඉතිරි කොටස් දෙක. කරගෙන මේ හැකිතරම් මෑදින් ලක්ෂ දෙකක් තෝරගන්න. ඉතින් සමහරවිට ඔයගොල්ලෝ කියනවා මේක පොඩි කරුණු නිසා මෙයා වැදගත් වෙන්නේ නැති වෙන්න පුළුවන් කියලා. නමුත් ඇත්තටම ගොඩක් වෙලාවට ගොඩක් දෙනා මේ වගේ සියුම් කාරණාවල්දී තමයි ගොඩක් වෙලාවට වරද්ද ගන්න. හරි. මම ඉතින් ඒ සඳහා මම ලක්ෂ දෙකක් තෝරගෙන තියෙනවා මේක මේ ප්‍රස්ථාරය සම්පූර්ණ කිරීමෙන් පස්සේ ප්‍රස්ථාරයේ 0.6ත් 2.3 මෙන්න මේ ලක්ෂය. ඒ වගේම 0.1ත් 1.75 කියන මෙන්න මේ ලක්ෂ්‍ය දෙක මම තෝරගෙන තියෙනවා. හරි. මතක තියාගන්න අපි කිසියම් අවස්ථාවකදී අනුක්‍රමණය හොයනවා නම් මතක තියාගන්න අනිවාර්යයෙන් මේ අනුක්‍රමණය සොයන භාවිතා කරන ලක්ෂ්‍ය දෙක පැහැදිලිව පෙන්වන්න. ගොඩක් අය එහෙම වෙලාවක් නැහැ. සමහර ලාවට අනුක්‍රමණය අගේ ලියලා තියෙනවා. ඒක කොහොමද ගත්තේ කියලා පේපර් එක බලද්දි කිසිම අදහසක් නැහැ. ඉතින් ඒක යම් කිසි ලකුණු කිරීමෙන් හෝ ඒක කණ්ඩායමක ලිවීමෙන් ඒ අනුක්‍රමණය සෙවීම සඳහා භාවිතා කරපු ලක්ෂ්‍ය දෙක සඳහන් කිරීම වැදගත්. ඒතර අනුක්‍රමණය අපිට හොයාගන්න පුළුවන් මේ අවස්ථාවේදී x කණ්ඩායම y කණ්ඩායම අතර අන්තරය බෙදීම x කණ්ඩායම අතර අන්තරය. මලියන් පුළුවන් 2.75 අඩු කිරීම 2.3 බෙදීම 0.1 ඍණ 0.5. तो वेळाने पाल्ल्याහැට ඇත්තම වින උත්තරය. හරිනේ. අපේ මොකද අභ්‍යන්තර ප්‍රතිරෝධය අපි කලින් පොඩ්ඩක් ආපහු පස්සට ගියොත් එහෙම අපිට ඍණාංගයක් නෙන්න ඕන. හරි. ඒක නිසා අපිට නිවැරදි පිළිතුරක් හිතනා ලැබෙනවා කියලා ගන්න පුළුවන්. 0.9 ඕම් කියලා අපිට සලකන්න පුළුවන්. නමුත් අපි මේ ඍණ 2r සඳහා ආවේ. ඒ මොකද කිව්වනේ මේගොල්ලෝ අපිට කියලා තියෙනවා දැනගදී කෝෂ දෙකක් භාවිතා කරා කියලා. ඉතින් අපි එක කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය අහන නිසා ඔයගොල්ලෝ පිළිතුර කියන්න ඕනේ ඇත්තටම මොකක්ද මෙන්න මේකෙන් භාගයක් වෙන ප්‍රමාණය. කියන්නේ 0.4යි 5යි වගේ ප්‍රමාණයක් තමයි ඇත්තටම අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙන්නේ. ඒක ගොඩක් සැලකිලිමත් වෙන්නේ වගේ තැන්වලදී. විශේෂයෙන් ගොඩක් අය මේ ඔයගොල්ලෝ පේපර්ස් කරන බලද්දී අපිට තේරෙන දෙයක් තමයි ගොඩක් අය මේ සිංහල ඇත්තටම කියවා තේරුම් ගැනීම තමයි ගොඩක් වෙලාවට දුර්වල වෙලා තියෙන්නේ. සමහරවිට උත්තර අරන් තියෙනවා. නමුත් ඒගොල්ලෝ වෙනම තේරුම් ගැනීමක් තමයි සඳහා අරගෙන තියෙන්නේ. හරි. අපිට ඊළඟට අවශ්‍ය වෙනවා ඇත්තටම මෙයාගේ අන්තක්කණ්ඩය සොයන්න. අන්තක්කණ්ඩය සොයන්න අවශ්‍ය වෙන්නේ අපිට විද්‍යුත්ගාමක බලය නිර්ණය කරන්න ඕන නිසා. හරි. අපිට ඒක ඇත්තටම ක්‍රම දෙකක් භාවිත කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි ඔයගොල්ලෝ නිර්මාණාත්මකව මෙතන මේ ප්‍රස්ථාරය දික් කරලා මෙන්න මේක y අක්ෂයත් එක්ක කැපෙන තැන පාඨාංකය ලබා ගන්න පුළුවන්. දැන් මතක තියාගන්න යම් කිසි දෙයක ඔය ප්‍රශ්න පත්‍රයේ කිව්වොත් එහෙම මේ ප්‍රශ්නය මේක දල සටහනක් කියලා. ඒත් අපි ඉන්න ලබා ගැනීම ගොඩක් වෙලාවට සුදුසු වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ පරිමාණ සටහනකට නම් මේක ඇත්තටම ඇඳලා තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. අපිට පුළුවන් මේකේ ප්‍රස්ථාරයේ මෙන්න මේ y අක්ෂයට කැපෙන තැනින් කණ්ඩායමක අන්තක්කණ්ඩය ලබා ගන්න. නමුත් මම මේ අවස්ථාවේ ටිකක් වෙනස් විදිහක් පාවිච්චි කරනවා. අපිට ඒ වෙන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ කිසියම් ලක්ෂයක් යොදා ගන්න. මම ඉස්සරහ ගන්නම් මෙන්න මේ කියන ලක්ෂය. මම මේ කියන ලක්ෂය ඇත්තටම අනුක්‍රමණය සෙවීම සඳහා භාවිත කරනවා. ඉතින් මේක අපිට පුළුවන් අපි මේ කලින් ලබාගත් සමීකරණය දින මෙන්න මේ විදියට. අපි සමීකරණ පොඩ්ඩක් ආදේශ කරොත් එහෙම මොකද වෙන්නේ කියලා. මෙතන y කියන්නේ කවුද? ඇත්තටම විභවාන්තරය ඍණ r කියන එක නම් මෙන්න හොයාගත්තා. හරි. r කියන එක නම් හොයාගත්තා. ඒ වගේම අපිට r කියන මම 0.9 කියලා දැන් දැම්මේ. 0.4යි 5යි කියලා දැම්මේ නැහැ. ඒකට හේතුව තමයි අපි සම්පූර්ණ පද්ධතියම සලකන්නේ. හරි.
මෙතන ඇත්තටම මට ලැබෙනවා කෝෂ දෙකේ ඇත්තටම විද්‍යුත්කාමක බලය. මෙන්න මේ කෝෂ දෙකේ විද්‍යුත්කාමක බලය තමයි පිළිතුරට ලැබෙන්නේ. මම මෙතන ඇත්තටම එකක් දැම්මම ඇත්තටම වැරදි. එයි මට මේ විභවාන්තරයෙන් ලැබිලා තියෙන්නේ මොකක්ද? මේ කෝෂ දෙකේම විභවාන්තරය ලාභ. ඒක නිසා කෙනෙක් මෙතන 0.4 ආදේශ කරොත් අපිට පොඩි වැරදීමක් වෙනවා ඇත්තටම. හරි. හේතු මොකක්ද අපි මේ විභවාන්තරය මැනලා තියෙන්නේ කෝෂ දෙකකට නිසා අපි 0.45 කිව්ව අපි යොදා ගන්න විභවාන්තරය ඇත්තටම වැරදි යගයක් වෙනවා. අපි i වලින් වැඩි කරොත් 0.6යි ධන e. ඉතින් පිළිතුර මතනකොට මේ නිරූපණය වෙන ඇත්තටම මේ සුළු කරොත් අපිට ලබා ගන්න පුළුවන් ඉස්සන් 2.8යි 4යි කියලා. නමුත් ඒ අපිට ඊයගේ ලැබෙන්නේ මෙන්න කෝෂ දෙකම සඳහා. ඉතින් මේකෙන් ඇත්තටම අර්ධයක් වෙනාගේ තමයි ඇත්තටම නිවැරදි විද්‍යුත්කාමක බලය වෙන්නේ මෙන්න මේ කෝෂය. යාසංගත 1.5 වෝල්ට් කියන කෝෂයක් අපිට මේ වෙලේදී ඇත්තටම මේ භාවිතා වෙලා තියෙනවා වෙන්න පුළුවන්. හරි. හරි අපි බලමු අපි ඊළඟ ප්‍රශ්නෙට යමු අපේ. ඔව්. කියන මෙම වර්ග වියලි කෝෂයේ විද්‍යුත්කාම බලය 1.5යි. තමයි අපි දන්නවා හඩින් මිටි යනකොට මෙන්න මේ අදින විද්‍යුත්කාම බලය තියෙන කෝෂය. බව ප්‍රගතිකරණ ආයතනයේ පවසන නමුත් ඒ සඳහා ඔබට ලැබුණු අගය අපගමනය වේ නම් ඒ සඳහා සාධාරණීකරණයක් කරන්න. ඉතින් අපිට ඒ සඳහා ඕන තරම් සාධාරණීකරණයක් කරලා ඉස්පත් කරන්න පුළුවන්. මම සඳහා අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් ඇත්තම ගත්තොත් එහෙම නේ. ඉතින් අපි ඊටාගෙන අපි දන්නේ මේ සටහන් කරලා තිබෙන්නේ නැස හරි වගේ මේකද කියලා. ඉතින් සමහර රටේ නිෂ්පාදකයා කරන්නේ මේ අගේ වෙන්නත් පුළුවන්. නැතිනම් ගොඩක් වෙලාවට වෙන්න පුළුවන්. ඒ වගේ මේ කෝෂ අපි ගන්න වැඩ ගාමිලදී ගන්නකොට යම් ප්‍රමාණයක් විසර්ජනය වෙලා ඇත්තටම තියෙන්න පුළුවන්. ඒත් මේක ප්‍රායෝගිකව වෙන්න පුළුවන් ගැටලුවක් ඇත්තටම. ඔව්. ඊළඟ ප්‍රශ්නයට ගියොත් ඔව්. එකක් තමයි අපේ පරීක්ෂණ පැත්තේ අපි පැත්තේ වැරද්දක් වෙලා තියෙන්න පුළුවන්. එනේ පරීක්ෂණ සඳහා භාවිත කළ උපකරණ පරිපූර්ණ නොවි. ඒ වගේම සාමාන්‍ය අපේ වෙන්න පුළුවන් දේ වෙන්න පුළුවන් ඉල්ලී ගත්තේ මේ කෝෂයේ විසර්ජනය වෙලා දෙපින් තියෙන්න පුළුවන්. හරි. ඉතින් මම මේ පරීක්ෂණ ප්‍රශ්න දාලා තෝරාගත්තේ මම හිතන්නේ කාටවත් එච්චර අපහසුවක් නැති ඉතාමත් සරල ප්‍රශ්නයක්. හරි. නමුත් අපිට මේ වගේ ප්‍රශ්නයක් ලැබෙන්න ඊටකට තියෙන්න පුළුවන්. ඉතින් යම් කිසි හැකියාවක් තියෙනවා අපිට එහෙම ප්‍රශ්න ඇත්තටම ඇවිල්ලා තියෙනවා ඇත්තටම ගත්තොත් එහෙම. නමුත් ප්‍රශ්නේ මේ සියුම් සමහර කොටස් තියෙන නිසා යමෙක්ට මේක ඇත්තටම මගහැරීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. හරි. අපි එතන යමු වෙන අපේ දෙවෙනි ප්‍රශ්නේ දැක්කම තමයි මේ අපි දැන් මේ සාකච්ඡා කරපු ගැටලුවට අදාළව පරීක්ෂණය අපි ඇත්තට ප්‍රායෝගික පරීක්ෂණ අපි කලින් දවසේ පෙන්නුවා. මම ඊළඟට ඇත්තට බලාපොරොත්තු වෙන්නේ යන්න මීටර් සීතල අදාළ පරීක්ෂණයක් පිළිබඳව. හරි. මීටර් සීතල පිළිබඳ පරීක්ෂණත් අපි ඇත්තටම සිද්ධ කරා. හරි. දෙවෙනි ප්‍රශ්නේ අපි ගත්තොත් එහෙම. ඉතින් මම මේ කරන ගමන් වලට පිළිතුරු සපයලා මේවල නිවැරදි නැත්ද කියලා බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලට විශේෂ කාරණා තියෙනවා මේවා සටහන් කරගන්න පුළුවන්. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නය සිසුන් පිරිසක් තම කණ්ඩායම් ව්‍යාපෘති යටතේ පාසලේ භෞතික විද්‍යාගාරය සඳහා අඩුපාඩුවක්ව පැවති මීටර් සේතු උපකරණයක් සපයා දීමට අදහස් කරයි. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සපයාගෙන මීටර් සේතුව නිපදවීම ඔවුන්ගේ අරමුණ. ඔව් ටිකක් විශේෂ ළමයි පිරිසක් කියන්නේ. පාසල වෙනුවෙන් මීටර් සේතුවක් නිපදවන්න යන කට්ටිය. හරි. මේක අහනවා පළවෙනි කොටස විදියට මීටර් සේතු කම්බිය සඳහා කිනම් ලෝහ වර්ගයක් යොදා ගැනීම සුදුසුයි. ඔව් අපි දැන් මීටර් සේතුව කියන එක ඇත්තටම මම හිතන්නේ ඔයගොල්ලෝ දකින්න නැති අපේ දා තිබ්බ පරීක්ෂණයේ මොන වගේ දෙයක්ද කියලා ඇත්තටම තාමත් සරල උපකරණයක් නේ. ලීයකට මීටර් ටිකකින් යුතු වයර් එකක් සවි කරලා ඒකට මීටර් රූලක් සවි කරලා තියෙනවා. අමතරව තම දහඩුත් සම්බන්ධ කරලා. හරි. ඒත් මොකද ලෝහය අපි දන්නවා ප්‍රධාන වශයෙන් නික්‍රෝම් වගේ ලෝහයකින් තමයි ඒක නිපදවන්නේ අපි මීටර් සේතුවක් ගත්තට පස්සේ. ඊට අමතරව මේ කොන්ස්ටන්ට් මැංගනීන් වගේ තව විවිධ මිශ්‍ර ලෝහ අපි එකට භාවිත කරන්න පුළුවන්. ඉතින් භාවිත කරන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ විශේෂ හේතුව තමයි ඇත්තටම ඊළඟ ප්‍රශ්නේදී අහන්නේ. අපි එතන ඉගෙන ගන්නවා අපි සමීකරණයක් ධාරාවිද්‍ය r θ සමානයි r නෝට් ධන වාරයක් 1 ධන ඇල්ෆා θ. ඔය මේකේ හම් වෙන විශේෂ කෙනෙක් මේ ඇල්ෆා කියන. ඔයගොල්ලෝ මේ ඇල්ෆා කියන්නේ ප්‍රතිරෝධය උෂ්ණත්ව සම්පූර්ණ කියලා අපි කියනවා. ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සම්පූර්ණ. එතන මොකද මෙයාගේ අපි මෙයාගෙන් ඇත්තම ලබා දෙන අදහස මොකක්ද?
මේක ලබා දෙන අදහස තමයි අපි කිසියම් සන්නායකයෙකුට පරිවර්තන විශේෂ සන්නායකයක උෂ්ණත්වය ඒකකයකින් වැඩි කරොත් එහෙම කොහොමද යාගේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ කියන එක. හරි. ප්‍රතිරෝධය වෙනස් වීම කියන්නේ උෂ්ණත්වය අපි කෙල්වින් එකකින් වැඩි ඉහළ නැන්නුවොත් එහෙම එයාගේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් උෂ්ණත්වය මෙහෙම ඉහළ යාමත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වෙන එක අඩුයි නම් අපිට ගොඩක් හොඳයි මේ අපේ වැඩි කරගෙන යන්න. ඇයි මේ ප්‍රතිරෝධය අපේ මේ කාරණාවේදී වෙනස් වෙන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ කම්පිය තුලින් ගලා යන ධාරාව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඒක පොඩ්ඩක් ගැටලු සහගතයි. ඒක නිසා ඇත්තටම අපිට මේ ඇල්ෆා කියන එක න වෙනස් වෙන්න අඩුයි. ඒ කියන්නේ ඇල්ෆා කියන එක අඩු වගේක තියෙනවා නම් ගොඩක් වෙලාවට හොඳයි. මේ ඇල්ෆා කියන එක ඇත්තටම අඩු වගේක තියෙනවා කාටද මේ මිශ්‍ර ලෝහවල අපි ගත්තොත් එහෙම. ඒක නිසා අපිට පුළුවන් හරි. එම් මිශ්‍ර ලෝහවල උෂ්ණ ප්‍රතිරෝධ උෂ්ණ සංගමක අඩු වගේක් ගන්නා නිසා ධාරාවලදී උපදින තාපය හේතු කොටගෙන කම්පීය ප්‍රතිරෝධය වෙනස් වන්නේ ඉතා මද වශයෙන් කියලා කියනවා. ඒ මෙතන ඇල්ෆා ගැන තමයි මෙතන අපි සාකච්ඡා කරන්නේ. හරි. අපි යමු අපේ ඊළඟ ගැටලුවට. හරි. පොඩ්ඩක් ගණිතමය ගැටලුවක් තමයි අපිට නිකම් පෙනුමින් තියෙන්නේ ඊළඟ ගැටලුවේදී. හරි. අපිට කියන දිග මීටර 1ක් සහ විස්කම්භය 1 මිලිමීටර වන නික්‍රෝම් කම්බියක්. මීටර සේතු කම්බිය වශයෙන් ඔවුන් තෝරා ගන්නා ලදී. නික්‍රෝම වල ප්‍රතිරෝධකතාව 1.1 වැඩි කිරීම 10^6යි. මීටරයට ඕම් වේ නම් කම්බිය කොටසේ ප්‍රතිරෝධය කොපමණද කියන. අපි දන්නවා අපි මේ විදිහට දත්තත් එක්ක මොකක්ද මතක් වෙනවට භාවිත කරන සමීකරණය තමයි R සමානයි ρ L බෙදීම A. දැන් පැහැදිලිව මෙන්න මේ දත්තයන් තුන මෙතන ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි කියනවා 5 වලගේ 3.14ක් විදිහට ගන්න කියලා. ඒක ඩංගාල වල ආදේශ කරොත් මේ වෙලේ මාත් එක්කම ඇත්තටම භෞතික විද්‍යාව ප්‍රශ්න වලින් මුහුණ සුළු කිරීමේ හැකියාව ඉතාම විශිෂ්ට වෙනවා. හරි. L කියන්නේ මීටර 1යි 5R වර්ගය. අරස්කඩ ගත්තොත් අපිට මෙහෙම මෙන්න මේ වගේ කම්බියක් තමයි අපිට ලැබෙන්නේ. අපිට අරේ විදිහට ගන්නවනේ 1 මිලිමීටර වුණා නිෂ්කාම්පය. ඉතින් අපි අරය තමයි ගන්නවනේ 0.5යි වැඩි කිරීම 10^3ක් කියලා ගන්නවා මීටර කරගන්න සම්මත ඉක්වල පිළිතුරු ලබා ගන්න. දැන් මේක තාමත් ඉක්මනින් සුළු කර ගැනීම අවශ්‍ය වෙනවා. හරි සුළු කරගත්ත අය බලන්න උත්තරේ හරිද කියලා. මම හිතන්නේ කාලේ ප්‍රමාණවත් වෙන්නේ නැති. හරි. මේ වගේ පිළිතුරක් අපිට ලැබෙනවා. පරිශ්‍රම 4යි ඕම් කියන. අනිත් තාමත් කුඩා ප්‍රතිරෝධයක් තමයි. ක්‍රෝම් උනත් මිශ්‍ර ලෝහයක් උනත් ඊටම කුඩා ප්‍රතිරෝධයක් තමයි අපිට මේකේ එකතු වෙලා තියෙන්නේ. හරි. ඊළඟට අපි ඊළඟ කොටසට ගියොත් එහෙම ඒ කියන මීටර සේතුවේ සම්බන්ධක කම්බි වශයෙන් ප්‍රතිරෝධකතාව 1.7යි වැඩි කිරීම 10^8ක්. සිය ගුණයකින් වගේ අසම ප්‍රමාණික අඹුයි තඹවල. එහෙම බැලුවොත් නේ. තඹ කම්බි මීටර 1 ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඒ සඳහා සම්බන්ධ විස්කම්භය 1 මිලිමීටර වන කම්බියක් යොදාගත්තොත් සම්බන්ධ කම්බි මගින් එකතු වන ප්‍රතිරෝධය කොහොමද කියලා අපි අහනවා. එතන මේ සමීකරණයට භාවිත කරන්න පුළුවන් එතන විස්තරතම වෙනසකට වෙන මොකක්ද ඇත්තටම අපි ආදේශ කරන මෙන්න මේ ප්‍රතිරෝධකතාව කියනගේ මම පහසු සඳහා ඒ කොටස විතරක් නැවත ලියනවා. ඒක රීප්ලේස්මන්ට් ඇත්තටම 1.8 වැඩි කිරීම 10^8ක් කියන එකම කුඩා වගේ. අද නම මතක ඇති කොහෙද මේ තඹ පටි එන්නේ කියලා පොඩ්ඩක් නිරූපණය කරලා පෙන්නුවොත් එහෙනම් ඔයගොල්ලෝ මීටර සේතුව මේ මීටර සේතු කම්බිය මෙන්න මෙහෙම තියෙනවා නම් මෙන්න මේකත් එක්ක සම්බන්ධ වෙනවා ඉතාමත් තුනී තඹ කොටසක් අපිට. ඒ මොකද අපිට අවශ්‍ය මේ උපකරණ සම්බන්ධ කරගන්න බාහිරත්. අන්නේ තඹ කොටස් ගැන තමයි මම මේ ඔයගලන්ට කියලා දෙන්නේ. ඉතින් ඇත්තටම මෙතන ගොඩක් වෙලාවට කෙනෙක්ට වැරදීමේ හැකියාවක් තියෙනවා. අපි කලබලේ වැඩි කොහොමද නේ? තමයි නිෂ්කම්භය කිලින්ම ආදේශ කරලා කෙනෙක් මෙතනට යොදන්න පුළුවන්. ඒ නිසා අන්නේ වගේ ටයිම් වල අපි තාමත් සංගාප සැලකීමක්ව ආදේශ කිරීම හරි වැදගත් වෙනවා. හරි මෙතන ඔයගොල්ලෝ සුළු කරන්න ඇති මාත් එක්කම මම පිළිතුරක් දාලා දාන්න. ඊටම කුඩා ප්‍රතිරෝධය 0.2 යෝග. හරි. ඒ වගේ 5 වලගේ අපිට තියෙන්නේ 5 වලගේ අපි මෙතනට යොදාගත්තේ 3.1යි 4යි කියලා. හරි.
මෙන්න මේක විතර ඔයගොල්ලෝ ලැබෙන්නේ නැති. ඔයගොල්ලෝ මාත් එක්කම ඉක්මනට සුළු කරලා තිබ්බා. හරි. අපි යමු විතර මේ දැනුම් පොඩ්ඩක් මතක තියාගමු. අපි නික්‍රෝම් සඳහා 1.4 ලැබුණා අපිට. තඹ සඳහා 0.01. හරි. 0.4ක් සහ මම කොට දල සටහන් කිරීමක් කරගත්තා. හරි. අපි යමු අපි ඊළඟ ප්‍රශ්නේ. හරි. තඹ කම්බිය භාවිතා කිරීම නිසා මීටර සේතුවේ ප්‍රතිරෝධය කුමන ප්‍රතිශතයකින් වැඩි වේද? හරි. අන්න ඒක හරි වැදගත්කම. ඔය වැඩි වීම අඩු වීම ගැන හොයන්න ගිහට පස්සේ ගොඩක් වෙලාවට ගොඩක් අය වරද්ද ගන්නවා. කියන්නේ වැඩි වෙන්නේ කවුදට දාන්නේ කවුද යටිට දාන්නේ කවුද ඔහොම ගොඩක් ගැටලු ඇති වෙනවා. අපි ගත්තොත් අපෙන් අහන්නේ ඇත්තටම වැඩි වෙන ප්‍රතිශතය. වැඩි වෙන ප්‍රතිශතය. හරි. දැන් අනිවාර්යෙන් ප්‍රතිශතයක් තමයි අපි ගන්න සොයන්න තියෙන්නේ. හරි. මේ උඩට යරට ඇත්තටම අපි යොදා ගන්න ඕන ප්‍රතිරෝධය මොකක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඔබට අක්කාලා මතක් වුණා නම් හොඳයි. අපි අද වැඩි වෙන ප්‍රතිශතය නම් හොයන්නේ අපි බලන්න ඕනේ ඇත්තටම කොච්චර වැඩි වුණාද කියලානේ. වැඩි වූ ප්‍රතිරෝධය. හරි. අපි ඒක වැඩි වුණා කියලා බලන්න නැත්නම් මුල් අගයත් එක්ක කොච්චර වැඩි වුණාද කියලා ඇත්තටම බලන්න ඕනේ. හරි. මුල් අගයත් එක්ක. එහෙනම් මුල් ප්‍රතිරෝධයත් එක්ක කොච්චර වැඩිවීමක් වුණාද කියලා. ඉතින් මේ කට්ටිය එක එක මේක ආදේශ කරන්න පුළුවන් ඉතින්. වැඩිම කිව්වම නම් ඉතින් මේක මට පැහැදිලි. ඒ තඹ මෙන්න මේ කොටස එකතු වීම සඳහා වැඩිවීම උනේ. කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මෙතන මුල් ප්‍රතිරෝධය ගන්න නැත්නම් මේ ප්‍රතිරෝධ දෙකේ එකතුවද කියලා. දැන් අපි ගන්න වැඩි වූ ප්‍රමාණය. ඒ නිසා අපි මුල් ප්‍රතිරෝධයට සාපේක්ෂව තමයි කොච්චර ප්‍රමාණයක් වැඩි වෙනවද කියලා අපි එතන මෙතන බැලිය යුත්තේ. අපිට ආදේශ කරන්න පුළුවන් එතකොට මෙන්න මේ විදිහට 1.4 වැඩි කිරීම 0.02 වැඩි කිරීම 100. ඉතින් මේක සුළු කරොත් එහෙම ටක් ගාලා උඩට ගන්න පුළුවන් උත්තරේ බලන්න මොකද්ද? එකයි ආසන්න වශයෙන් 1.4 100ට වැඩි වෙලා තියෙනවා. ඒක අතර මොකද්ද? මේක ගොඩක් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු ප්‍රමාණයක් ඉතින් වෙලා තියෙන්නේ. ඉතින් අපිට මීටර සේතුවේ අපිට නොසලකා හරින්නවත් බෑ. මීටර සේතුවේ ප්‍රතිරෝධය වැඩි වීම ඉතාමත් කුඩා ප්‍රතිශතයකින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හරි. දැන් මේ නික්‍රෝම් කම්බියක් ගත්තට මේ නික්‍රෝම් කම්බිය මේ තඹ පටිත් එක්ක කොහොමද සම්බන්ධ කරන්නද? හරි. සම්බන්ධ කරන්න නම් අපේ දැනුම හැටියට මොකද මේක නිකන් අමුණලා හරියන්නේ නැහැ නේ. මේක අනිවාර්යෙන්ම අපි යම් කිසි දෙයක පැහැසීමක් සිද්ධ කරන්න ඕන. හරි. ඇත්තටම මේම ගැටලුවක් ඒගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා. මොකද්ද? ඊයම් භාවිතා කර නික්‍රෝම් කම්බිය දෙකලවර තඹ කම්බියට පැහැසීමට ඔවුන් අදහස් කරා. එම ක්‍රියාව නිසා පැන නගින ගැටලු තුනක් සඳහන් කරන්න කියලා කියනවා. හරි. අපි බලුවොත් එහෙම එකට ගැටලු තුන මොකක්ද කියලා. පළවෙනි ගැටලුව තමයි මොකක්ද? මීටර එකක කම්බියක් ගත්තාම මේක දෙකලර පොඩ්ඩක් කර මේ ඩොට් එකක් තිබ්බම මොකද මේක හරියට මීටර එකක් වෙන්නේ නැහැ. මේක දිග ප්‍රමාණය ඇත්තටම මේ මීටර 1යි කිව්ව අදහස ඇත්තටම නැති වෙලා කියලා. දැන් පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක තමයි මොකද්ද මේ දෙකලරට නියම් තැවිලා තියෙන්නේ. අපි ගත්තනේ R සමානයි ρ L බෙදීම A. හරස්කඩ වර්ගඵලයේ නියත කම්බියක් තමයි අපිට තිබ්බේ කියලා. නමුත් දැන් මේක තවදුරටත් එහෙම වෙලා නැහැ. මෙතෙන් හරස්කඩ වර්ගඵලය වෙනස් වෙලා තියෙනවා. තරලක මොකද ප්‍රතිරෝධයක් අමතරව එකතු වෙලා තියෙනවානේ. ඒ වගේම මෙතන ඊයම් නැතිනම් ඊයම්. මේක මොකද නික්‍රෝම්. මේ ප්‍රතිරෝධකතාවය අගයක් නික්‍රෝම් වලට යම් කිසි අගයක් දුන්නා. 1.1 වැඩි කිරීම 10 ඍණ 6ක් කියලා. නමුත් ඊයම් වල නිසා ඊයම් වල වෙනස් ප්‍රතිරෝධකතාවයක් තමයි තියෙන්නේ. මොකද මේ කම්බිය දෙකලවර ප්‍රතිරෝධකතාවයත් එක්සැට්ටම වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ ඔන්න ඔය කියන ගැටලු තුන ඇත්තටම මෙයාලට ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ගැටලු තුනට අපි සාමාන්‍ය නමක් කියන පොදුවේ. හරි. අපි ඒ නම තමයි අපි ඇත්තටම අහන්නේ. මොකද්ද? මෙම ගැටලු නිසා ඇතිවන දෝෂය කිනම් නමකින් හඳුන්වයිද කියලා. දෙකලවර ඇතිවන දෝෂයක් නේ. අපිට එහෙම කියන්නත් පුළුවන්. නමුත් අපි හරියට අපිට ඉන්න අදාළ නම පාවිච්චි කරන්න බෑනේ. කෙලවර. ආන්තයක්.
කිසි අන්තයක් යම් කිසි. ඒ නිසා අපිට කියන්න පුළුවන් ඒකට ආන්ත දෝෂය කියලා. මේ කාරණා මේ ගැටලු තුන නිසා පැනලාගෙන දෝෂයට නමක් කියනවා ආන්ත දෝෂය කියලා. හරි. දැන් මුතුම දැන් මේ ළමයිට උන හදාගත්ත මේ ප්‍රශ්න වලට ඔක්කොම මුහුණ දීලා කොහොම හරි සාර්ථක විදිහට මීටර සේතුවක් හැදුවා. හැදුවට පස්සේ අනිවාර්යයෙන් මේකට අපිට සපයන්න අවශ්‍යයි නේ. විද්‍යුත් ගමන් බලයක් ලබා දෙන්න ඕන. ඉතින් අපි කලින් දවසේ අතරම පෙන්නවා අපි සඳහා භාවිතා කරන්න පුළුවන් අපිට EM accumulator එක. අපි ඒ සඳහා වියලි කෝෂයක් භාවිතා කරමු මොකද අතරම වෙන්නේ. වියලි කෝෂයක් කියන්නේ අපිට ලොකු ධාරාවක් ලබා ගන්න අමාරුයි ලොකු වෙලාවක් නේ. හරි මේවා උපකරණ විශේෂයෙන්. හරි ඉක්මනින්ම මේක විසර්ජනය වෙලා යන්න පුළුවන්. ඉතින් අතරම පේන සම්බන්ධ කරගන්න ඒ සඳහා EM accumulator ගන්න සුදුසු වෙන්නේ අපිට සුදුසු විද්‍යුත් ගාමක බලය වැඩි වේලාවක් තියාගන්න මෙන්න මේ EM accumulator එකෙන් අපිට පුළුවන් වෙන නිසා. ඇත්තටම ඒක තමයි අපේ ඇත්තටම ප්‍රධාන කාරණාව. ඒක නිසා හරි. අවසාන වශයෙන් කියන තව බටයක් කෙලවර නව අපි ඇත්තටම මේ තුඩ මොට වෙන්න සර්පණ අණුවක් හදා ගන්නවා කියලා. අපි මේක ඇත්තටම මෙහෙම අතරවත් මීටර සේතුවකේ ඔයාලා දකින්න ඇති මේ සර්පණ අණුවක් එදා වලට පෙන්වන්න ඇති මෙන්න මේ විදිය පොඩි. මේකේ ඔයාලා තුඩ දැක්කම ඇති මේකට ගොඩක් මොට තුඩක් තමයි තියෙන්නේ. තියුණු තුඩක් නෙමෙයි තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් අපි කොහොමද මේක පාඨාංක ගන්න? ඔයාලා අරගෙන මෙන්න මේ සර්පණ අණුව ගිහිලා අපි එක් එක් තැනක ස්පර්ශ කර කර සමතුලිත ලක්ෂයක් ගන්නකම් මේ දේ කරනවා. ඉතින් මේක ගොඩක් තියුණු වුණා. අනා මේක අද කරන අවස්ථාවල මොකද වෙන්නේ? මෙයාගේ හරස්කඩ වර්ගඵලය කියන එක න ඇත්තටම අඩු වෙන්න පුළුවන්. තැලෙන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ? අපි මේ නියත ප්‍රතිරෝධයක් තිබ්බ අපේ කම්බිය මොකද වෙන්නේ? මීටර සේතු කම්බියේ ඇත්තටම ප්‍රතිරෝධය වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේක කොයි වෙලාවක තැලීමක් සිද්ධ වෙන්නේ නැති වෙයි. තාමත් සියුම්ම ගන්න පුළුවන් වෙන මේ මොට තුඩ තියෙන සර්පණ අණුවක් ඇත්තටම පාවිච්චි කරන්න ඕනේ. අපිට ඒකෙන් පුළුවන් මෙන්න මේක තැලීම. මෙන්න මේ කම්බි තැලිලා මේක විස්කම්බය වෙනස් වීම බලක්වා ගන්න. හරි අපි මෙන්න ප්‍රශ්න දෙකක් අපි සාකච්ඡා කරා. අපිට තව ඉදිරියට ප්‍රශ්න දින සාකච්ඡා කරන්න. හරි. අපි ඊළඟ ප්‍රශ්න වලට යන්න කලින් මම හිතනවා මීටර සේතුව සහ විද්‍යුත් ගාමක බලය ඒ කොටස් වලට යන්න කලින් අපි පොඩි විවේකයක් අරන් ආවොත් හොඳයි කියලා. මම හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක තවදුරටත් රැඳී සිටින්න කියලා. අපි ළඟ කතා කරන බලාපොරොත්තු වෙන ඒ මීටර සේතුව සහ විභවමානය ආශ්‍රිතව කොහොමද අපි ගැටලු වලට මුහුණ දෙන්නේ කියන එක ගැන.
Nexit Practical Research Center සමග ලියාපදිංචි වීමෙන් ඔබට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලක්ම සාර්ථක කරගත හැකි බව නොඅනුමානයි. මෙමගින් ඔබට උසස් පෙළ භෞතික විද්‍යා, රසායන විද්‍යා හා ජීව විද්‍යා විෂයන්ගේ ජය ළඟා කරගත හැකි බව විසකයි. chat box හි දමා ඇති Google Form link භාවිතා කරමින් ලියාපදිංචි වීමට අපගේ වෙබ් පිටුවට ඇතුල් වී එහි පහළට යන ඊතලය මගින් පහළට ගමන් කර එහි ඇති බටනය එබීමෙන් ඔබට ඊළඟ පිටුවට පිවිසිය හැකිය. ඔබට අපගේ Facebook පිටුව හරහාද අප හා ලියාපදිංචි විය හැකිය. ඔව් අපිට පුළුවන් පොඩි එකකින් පස්සේ අපි ඊළඟ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ඇත්තටම යන්න. හරි. ඇත්තටම කලින් වර සඳහන් කරා වගේ ඇත්තටම පුළුවන් ඔයගොල්ලන්ටත් මේ අපි නික්සිප් පාදනත් එක්ක සම්බන්ධ වෙලා මේ ප්‍රායෝගික පරීක්ෂණ ඔයාලටමනේ ඔයාලගේම අත්දැකීමෙන් මේ දේවල් කරලා බලන්න. මම ගොඩක් වෙලාවට අපි දන්නවා අපි වර්තමානයේ අපේ ඉස්කෝලවල ගොඩක් වෙලාවට මේ පහසුකම් වල ගොඩක් ගැටලුවක් තියෙනවා. හරි උපකරණ නැහැ. ඉතින් අපිට ඕනට අවස්ථාවක් තියෙනවා අපේ ආයතනයට ඇවිල්ලා ඇත්තටම මේ නික්සිප් පාදන සම්බන්ධ වෙලා ඔයාලට අවශ්‍ය ප්‍රායෝගික පරීක්ෂණ ඔයාලට අපහසුතාව තියෙන තැන් සියලු ගැටලු ටික ඔක්කොම විසඳ ගන්න මේකෙන් අපිට අවස්ථාව වලට සලසලා දීලා මේ සුවිශේෂී අවස්ථාවක් ඇත්තටම අත ලංකාවේ පළවෙනිදාට තමයි මෙහෙම අවස්ථාවක් ඔයාලට හිමි වෙන්නේ. ඉතින් ඔයාලා වාසනාවන්ත වෙන පළවෙනි කණ්ඩායම විදිහට මේ අවස්ථාව ලබා ගන්න ලැබෙන. ඉතින් ඇත්තටම මේ සඳහා ඔයාලට පුළුවන් අපේ ආයතනයේ ලියාපදිංචි වීම සිදු කරන්න අර කලින් සඳහන් කළ විදිහට. හරි අපි යමු අපේ ඊළඟ ප්‍රශ්නයට තුන්වෙනි ගැටලුව. අපි තුන්වෙනි ගැටලුව මම අතරම ප්‍රධාන වශයෙන් අරමුණු කරගත්තේ තුන්වෙනි අපි කතා කරමු කලින් මීටර සේතුව ගැන තමයි අතරම මෙතන මම අවධානය යොමු කරලා තියෙනවා. හරි අපේ ප්‍රශ්න අපි කියවුවොත් එහෙම ඒතර කලින් කිව්ව ස්වභාවයම තියෙනවා. හරි පොඩ්ඩක් ප්‍රශ්නෙට ලැබෙන්න කලින් පොඩි යම්කිසි ඊට අදාළ යම්කිසි පසුබිමක් ගැන කියලා තමයි අතරම එන්නේ. මෙහෙම කියන උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන ප්‍රමෝද් දක්ෂ ගිටාර් වාදකයෙක්. ගිටාරයේ තන්තු නිපදවා ඇති ලෝහ වර්ගයේ සෙවීමට ඔහු අදහස් කරයි. හොඳයි. මට ඔයාලා අතරට ඇති එහෙම දක්ෂ ගිටාර් වාදකයෝ. නමුත් ඔයාලා දන්නද මේ ගිටාරේ හදන්නේ ලෝහ මොනවද කියලා? තන්තුවේ ප්‍රතිරෝධය උෂ්ණත්ව සම්පූර්ණකයේ සෙවීම මගින් ලෝහ වර්ගයේ සෙවීමට ඔහු අපේක්ෂා කරයි. මොනවද කලින් මේ කතා කරේ ඇල්ෆා. කියන්නේ ප්‍රතිරෝධය උෂ්ණත්ව සම්පූර්ණකයේ ආශ්‍රිතව මේ ප්‍රශ්නේ ඇත්තටම දලාගෙන යනවා. හරි බැලුවොත් එහෙම එතනදී ඔහු ගිටාරේ සිහින් කම්බියක් ගෙන එකිනෙක ස්පර්ශ නොවනසේ සිලින්ඩර් ආකාර ලී කැබල්ලක් වටා උතා ගන්න අරන්. අපි පරීක්ෂණය කරන මෙන්න දෙයක් කරලා දිනවා කියනවා. ඉතින් මෙන්න මෙහෙම සැකස්මක් තමයි ඇත්තටම දැන් ඔය හැමෝටම සිහිපත් වෙන්නේ. මෙන්න මේ කම්බිය ඇත්තටම එකිනෙක ස්පර්ශ නොවෙන්න ඕන කියලා ඇත්තටම අහනවා. අපි දන්නවා මේ කොහොමද මේ කම්බියක් හදලා තියෙන ලෝහ වලින් නේ. මේ කම්බිය එකිනෙක ස්පර්ශ වුණොත් මොකද වෙන්නේ? මේක කම්බියක ගලා යන ධාරාව අනිත් කම්බියකට කාන්ත වීමක් සිද්ධ වෙන්න පුළුවන්. සරලව ෂෝට් සර්කිට් වෙනවා කියලා අපි ඔක් කියනවා සරලව. හරි. ඉතින් මේ පරීක්ෂණය කරද්දී අපිට ඇත්තටම මොකද ගැටලුවක් වෙන්න පුළුවන් මේ කම්බියේ දිග කියන එක. මේ ෂෝට් සර්කිට් වුණොත් මොකද වෙන්නේ? අපි ඇත්තටම සපේන දිග නෙමෙයි ඇත්තටම පරීක්ෂණය සඳහා යෙදෙන්නේ. හරි ඒ නිසා එහෙම ෂෝට් සර්කිට් වෙන්නේ නැති වෙන්න අපි මේක ස්පර්ශ වෙන්නේ නැති වෙන්න අපිට මේක කරන්න ඕනේ. ඒ සඳහා වල ප්‍රොම හිතන්න මේ මොකක් හරි පරිවාරකයක් යොදන්න හරි මොකක් හරි පරිවාර ද්‍රව්‍යයක් මේ අතර යොදන්න හරි ඒ වගේ යම් කිසි දෙයක් කරන්න පුළුවන්. හරි. අපිට කියනවා මෙහෙම ඔව් ගිටාර් කම්බි කොටස් එකිනෙක ස්පර්ශ වී ලුහුවත්ව ධාරාව ගලා යන කම්බි දිග වෙනස් වීම වළක්වා ගන්න තමයි මේ ස්පර්ශ වීම අපි වළක්වා ගත යුත්තේ. හරි. මේ සඳහා ඔහු සකස් කළ පරීක්ෂණාත්මක ඇටුම පහත දැක්වෙනවා. දැන් මේ ඇටුම ඔයගොල්ලෝ පොඩ්ඩක් පාළුව පරීක්ෂණය අපේ කලින් වැඩසටහනට සහභාගී වුණා නම් හොඳට උරුකුරු සටහන අපි එදා මේක පරීක්ෂණ සම්පූර්ණයෙන්ම වලට කරලා පෙන්නනවා කොහොමද මේක වෙන්නේ කියලා. හරි පාට අඟ ගන්න විදිය සහ උපකරණ සකස් කර ගන්න විදිය.
ඉතින් මම හිතන්නේ එදා අනික ඇත්තටම අපි පරීක්ෂණයක් කරලා තියෙන එක වැදගත්. ඔයාලද මේක සටහන දැක්කනම් දැන් සමහරවිට මතක් වෙනදි මේ දේවල් දකිද්දි මොනවාද මේ උපාංග කියන එක. හරි. දැන් මේකේ පළවෙනිව අපි A කියන එක ගැන ගත්තා. මොකක්ද අපි තියෙන්නේ? අපි සාමාන්‍ය කොහොමද දැන් A කියන්නේ මොකක්ද කියලා උෂ්ණත්ව මානය. හරි. ඊළඟට B. B තමයි අපි ඇත්තටම මොකක්ද? අපි මේ සකස් කරගත්ත ගිටාර් කම්බිය උතල සකස් කරගත්ත කොටස. හරි. සහ C. C මොකද? මැද බිංදු ගැල්වනෝමීටරයේ සමග සම්බන්ධ වෙන කොටසක් අපිට දක්වලා ඉන්නේ. ඒ මැද බිංදු ගැල්වනෝමීටර දෙක සම්බන්ධ කරන්නේ කාවද? මීටර සේතුව සමග ඇත්තටම සර්පණ හඬ. ඒ වගේම D. D වලින් එතන සංකේතවත් කරනවා ප්‍රතිරෝධ පෙට්ටිය. ප්‍රතිරෝධ පෙට්ටිය කියන එක D. ඒ වල මම මේ කියන ගාන ඔයාලට ටක් ගාලා ඉක්ු ටිකක් ලියලා බලන්න. හරිද කියලා ඔයාලා දැන් E කියන එක ගැන පැහැදිලි කොහොමත් නේ මොකද්ද මීටර සේතු කම්බිය අපි F කියන සංකේතයක් ගන්නවා මොකද්ද විචල්්‍ය ප්‍රතිරෝධකයක් සාධාරණීයම එක තමයි මේ ගොඩක් වෙලාවට මෙහි බෞද්ධ භාවිත කරේ අපි කලින් අවස්ථාවේ G කියන්නේ කෝෂයක් සහ H කියන්නේ කවුරුගේ මැද බිංදු ගැල්වනෝමීටරේ නැත්නම් ගැල්වනෝමීටරේ වගේ උත්තරයක් අපි වුණා ගොඩක් වෙලාවට ඒක නිවැරදි පිළිතුරු විදිහට බාර නොගෙන තියෙන්න පුළුවන්. අනික උපකරණ වගේ දේවල් ඇත්තටම කියන්නේ සම්පූර්ණ නමත් එක්ක කියන්නේ. ඒ සමහර උදාහරණයක් ගත්තොත් එහෙම මයික්‍රෝමීටර ස්කුරුප්පුවාමානි. ටිකක් දිගයි. සමහර පුරුදු වෙලාගෙන ස්කුරුප්පුවාමානි. එහෙම කිව්වොත් වැරදි. මයික්‍රෝමීටර ස්කුරුප්පුවාමානි. මෙන්න කතාව නැති වුණත් මම ඒක මතක් කරේ අපි සම්පූර්ණ නම ඇත්තටම කියන්න පුළුවන්. ඊට ගොඩක් වෙලාවට සමහරවිට ඔයගොල්ලෝ දන්නේ නැති කම නිසා නෙමෙයි. ඔයාලගේ මේ ගොඩක් වෙලාවට කලබල වීම සහ දේවල් මගහැරෙන්න පුළුවන්. අන්න ඒක නිසා සමහරවිට දන්න වුණත් ඔයාලට ඒ ලකුණු ප්‍රමාණය මගහැරලා යන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඔය නම් කිරීම කරද්දී විශේෂම හැම ගොඩක් තැන්වල ඒක සම්පූර්ණ නම සඳහන් කිරීම වැදගත් වෙනවා. අපි බැලුවොත් එහෙම අපිට තියෙන මේ අදාළ කොටස් ටික අපි මේ අවස්ථාවේ නම් කරපු. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයකට. පාටංගනේ මීටර සේතු කම්බියේ මැද ප්‍රදේශයට වන පරිදි ප්‍රතිරෝධ පෙට්ටියේ නගයන් තෝරා ගත යුත්තේ. ඒක හරි වැදගත්. මම දැන් පරීක්ෂණය වල දැක්කනම් අපි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අහලත් ඇති මේ මීටර සේතු කම්බියේ මැද්දට වෙන තමයි ඇත්තට පාටාංක. එන්න මේක සකස ගන්න. මොකද ප්‍රතිරෝධ පෙට්ටිය කියන්නේ කියලා තියෙන්නේ. දැන් අපි දන්නා මීටර සේතු මූලධර්මයේ කොහොමද වෙන්නේ? ඩාල්කොට ඇදලා වෙන්නොත් එහෙම අතන මේ කරන්නේ බල ප්‍රතිරෝධ දෙකක් ඇත්තටම ඉතින් ඇතිවන විභවය සංසන්දනය කිරීමක් වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. අපි බාහිරින් සපයන ප්‍රතිරෝධය මෙතනට එනවා සහ අපි ප්‍රතිරෝධ පෙට්ටියගේ මෙතෙන් ලබා දෙනවා. ඉතින් අපි මොකද මේ බාහිරින් සම්බන්ධ වෙන ප්‍රතිරෝධයේ අගයට සමාන අගයක් අපි මෙතන යෙදුවොත් තමයි අපිට මැද ප්‍රදේශයෙන් සම්පූර්ණ ලක්ෂයක් ගන්න පුළුවන්. කෙනෙක් අහගන්න කොහොමද ආරම්භයේදී මේ දන්නති ප්‍රතිරෝධයක් අපිට දෙන්නේ හොයාගන්නේ කියලා. නෑ ඔය පොඩක් මේ ඊපත පොඩ පරීක්ෂා කරලා බලන්න වෙනවා. හරි පරීක්ෂණය ආරම්භ කරලා අපිට මේ ආර්ථිකෝද පෙට්ටියගේ පොඩ්ඩක් වෙනස් කරමින් බලන්න මේ ඇත්තටම අපිට සම්පූර්ණ ලක්ෂයේ මැද අගයකට ඉන්නේ මේ ප්‍රතිරෝධ පෙට්ටිය මොන අගයක් යොදද්දි කියලා. හරි. හරි. අපිට ඒක ඒ විදිහට කරන්න පුළුවන්. හරි. අපි ගන්න ඕනේ ඇත්තටම එහෙනම් පැහැදිලි නේ වැඩි සාන්තුල දිග ලැබෙන නිසා දෙකලවර ආන්ත දෝෂ අපිට ඇත්තටම මෙන්න y දිග කොහොමද L අනිත් පැත්තෙන් අපිට ලියුවොත් එනවා C යි. C යි වලම අපිට මේක මීටර යන දිග යන සෙන්ටිමීටර C යෙන් L අඩු කරාම අපිට ඉතුරු ප්‍රමාණය යනවා. දැන් මේ L ප්‍රමාණය වැඩි කියන්නේ අපි කෙරවලින් ඈත් වෙන්න අපිට ලැබෙන මිනිම වැඩි නිසා මේ දෙකලවරින් දෝෂයක් සිදු වුණොත් අපිට ඒක නොසලකා හරින්න පුළුවන්කමක් ඇත්තම ලැබෙනවා. හරි. අපි ඊළඟ අහන ටිකක් ගණිතමය ප්‍රශ්නයක්. පොඩ්ඩක් අපි ප්‍රායෝගික ප්‍රශ්න වලින් චුට්ටක් බැහැර වෙලා. හරි. අපි යන ගිටාර් කම්බියේ උෂ්ණත්ව සංගුණකයේ ඇල්ෆා සම්තුලන දිග L උෂ්ණත්වය θ ප්‍රතිරෝධ පෙට්ටියගේ R θ නම් සෙල්සියස් බිඳුවේ ප්‍රතිරෝධය R නෝට් දනම් පරීක්ෂණ සඳහා සුදුසු ප්‍රස්ථාරයක් නිර්මාණයට ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න කියලා කියන්නේ.
අපිට කියන්නේ නැහැ මේ කාටද ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න ඕනේ එහෙම කියලා අපිට සඳහනක් කරන්නේ නැහැ. ඉතින් ගොඩක් අපිට පද වර්ගයක් දීලා තියෙනවා. හරි. ඉතින් පොඩ්ඩක් අපිට මතක කරගන්න. අපි දන්නවා අපිට r θ කියන එක ලියා ගන්න පුළුවන් අපිට r නෝට් ධන 1 ධන ඇල්ෆා θ කියලා. අපි කලින් අවස්ථාවේ ගත්තොත් මේ r θ තමයි අපි ඇත්තටම අපේ මේ පරීක්ෂණයේදී මිනුම් කරන්නේ. එයා තමයි ඇත්තටම මේකේ වෙනස් වෙන සාධකය මෙන්න මේ r θ කියන එක. ඉතින් r θ ට අදාළව මයිනස් සම්තුලන ටික L. එයා ප්‍රතිරෝධ පෙට්ටියට අදාළව මයිනස් සම්තුලන ටික නිකම්ම කොහමද? default එක නිකම් x ඍණ 100 ඍණ L. මෙතන මේ අනුපාතය අපි ගන්නවා සමානයි කියලා. මේකට අපි නමක් කියන මීටර සේතු මූලධර්මය කියලා. දැන් ඔයගොල්ලෝ අහලා ඉන්ස්ටන්ස් හේතු මූලධර්මය කියන්නේ. හරි. අද පොඩ්ඩක් මතක නැත්තම් ටක් ගාලා පොත කරලා බලන්න මොකද ඉන්ස්ටන්ස් හේතු මූලධර්මය කියන්නේ කියලා. ඒ ඉන්ස්ටන්ස් හේතු මූලධර්මය ආශ්‍රයෙන් තමයි අපි මෙන්න මේ මීටර සේතු මූලධර්මය අපෝහණය කරලා ගන්න. හරි. මේක බලන ආර්ථික සඳහා ප්‍රකාශනයක් අපිට උඩ ලැබිලා තියෙනවා. මම මේ පදේ පොඩ්ඩක් මේ පැත්තෙන් ලියා ගන්න. අපිට පදේ සුළු කරගන්න පහසු වෙන නිසා ආර්ථික වලින් පුළුවන් r නෝට් 1 වාරයක් 1 ධන ඇල්ෆා t බෙදීම මෙතන rb කියලා. අපිට මේක සුළු කර ගැනීම කරන්න පුළුවන්. එතන මේ උෂ්ණත්වය තමයි මෙතන වෙනස් කරන අපි සාධකය වෙන්නේ. එහෙනම් අපි යාට x කරන්නේ r නෝට් මේ අපරි ඉස්සරහට පොඩ්ඩක් එන්න ලියුවොත් එහෙම rb වාරය ධන t ධන r නෝට් බෙදීම rb වෙන විදිහට ප්‍රකාශනයක් ඇත්තටම සකස් කර ගැනීමක් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය විභාගෙට ගියාම එකපාර මේක මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඉතින් අපි ඒක නිසා තමයි පොඩි අදහසක් තියෙනවා. මීටර සේතුට අදාළ තියෙන සමීකරණය මොකක්ද? මීටර සේතු මූලධර්මය. උෂ්ණත්ව සම්මුලන සමීකරණය මොකක්ද? මෙන්න මේ මම දක්වලා තියෙන සමීකරණය. හරි. ඉතින් අපිට නිවැරදිව අපේ මතකයේ ආවර්ජනය කර ගැනීම කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ප්‍රැක්ටිකල් එක ගොඩක්ලාට මේක කරලා තියෙනවා. මම හිතන්නේ ආවර්ජනය කර ගැනීම ගොඩක් දුරට ලේසි. ඒ වර්තමාන අපිට වෙන්නේ නැති දේ ඒක තමයි ඇත්තට. හරි. අපි බලමු මේක පිළිතුර විදිහට. මොකක්ද අපිට දීලා තියෙන්නේ කියලා. ඔව්. මම ලබාගත් ප්‍රකාශනය ඇත්තටම ඒගොල්ලෝ ලබාගෙන තියෙනවා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නේ වෙත. හරි. මේ තියෙන මේ පරීක්ෂණයේදී අපි කරපු දේ මොකද්ද? දැන් උෂ්ණත්වය තියෙනවා. උෂ්ණත්වය වෙනස් කරන්න අපිට පුළුවන් මේ සම්තුලන දිග සඳහා පාඨාංක ලබා ගන්න. මේ ලබාගත් පාඨාංකයක් තමයි දීලා තියෙන්නේ. උෂ්ණත්වයත් එක්කම සම්තුලන දිග දීලා තියෙන්නේ. ඒක බලන්න ඕන පොඩක් මේක වගු දිහා චුට්ටක් බලලා හොඳට පේනවා. ඒක මොකක්ද? මේ සම්තුලන දිගනේ ටිකක් 50. ඒක කිට්ටුව. ටික මැදාගයක් තමයි ලැබෙන්න අරන් තියෙන්නේ. අපිට ඒකින් පුළුවන් කලින් කිව්වා වගේ ආන්ත දෝෂය වළක්ව ගන්න. සමහරවිට සුළු කරලා ගත්තොත් ඉතින් මේක යාගයන් ටික අපිට දීලාම තියෙනවා තමයි ගත්තොත්. හරි. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ තේරුම් ගන්න මේ අඩුම ගානේ අපි අවම වෙලාව මේකට වැය කරන්නේ විනාඩි 15ක් වගේ වෙලාවක්. හරි. විනාඩි 15ක වෙලාවේ මේ ප්‍රශ්නේ පිළිතුරු සපයන්න ඕනේ. ප්‍රශ්නේ හදන කෙනා ඇත්තටම ඔයගොල්ලන්ට ඒ සඳහා පහසු සැලසෙන්න තමයි දෙන්නේ. දැන් මම දන්නවා අපිට මේ L බෙදීම 100 ඍණ L කියන ප්‍රකාශනය සුළු කරන්න ඔයගොල්ලෝ දුන්නොත් මේ දත්තයන් ඔක්කොම ටික මම හිතන්නේ වෙලාව මදි වෙයි. ඉතින් ඒ ගැන සලකා බලලා තමයි එහෙම අපිට ප්‍රශ්නේ පහසු විදිහට අපිට සලසලා දීලා තියෙන්නේ. හරි. හරි අපිට කියනවා මෙන්න මේ සුදුසු පරිමාණයක මෙන්න මේ පස්තාරේ මේ දවල්ින් දත්ත ටික මාක් කරන්න කියලා. ඒක හරිම වැදගත්. ගොඩක් වෙලාවට මේ සමහරවට ගොඩක් අවස්ථාවල මේ පස්තාර නිර්මාණය කරන්න දීලා දිනවා දත්තයන් දීලා. ඔයාලා හොඳට බැලුවොත් මේ පාස් පේපර්ස් උනා එහෙම අපිට තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි ඇත්තටම ළමයිගේ පස්තාර නිර්මාණය කිරීම ගොඩක් තියෙන ඇත්තටම දැනුම ගත්ත දෙන ගොඩක් අඩු මට්ටමක තියෙනවා. දැන් ප්‍රධාන වශයෙන් මම පොඩ්ඩක් මේ කාරණා ටික ප්‍රධාන වශයෙන් මතක් කරගෙන යන්න ඩක් ගාලා අපි ප්‍රධාන වශයෙන් පස්තාරයක් නිර්මාණය කරද්දී අපි පළමුවෙන්ම අඳුන ගන්න මෙයාගේ x අක්ෂයට අපි කවුද යොදා ගන්නා රාශිය සහ y අක්ෂයෙන් යොදා ගන්න රාශිය මොකක්ද අපි ඒ රාශියට යොදාගන්නේ කාවද මේ අවස්ථාවේදී නම් θ උෂ්ණත්වය හරි කියන එක ඉවත් කරන්න ඒ වගේම y අක්ෂයට L බෙදීම 100 ඍණ L කියන එක මේක හඳුනා ගැනීම හරි වැදගත් ඊළඟට අපි මේ x අක්ෂය සහ y අක්ෂය යොදා ගන්න මේ රාශීන් වල ඒකක මොනවාද දැන් උෂ්ණත්වය අපිට දැන් සෙල්සියස් වලින් මිනුම් කරන්නත් පුළුවන්
කෙල්වින් වලින් සටහන් කරන්නත් පුළුවන්. උදේට දීලා තියෙන ඇත්තම සෙල්සියස් වලින්. ඒක වඩා සුදුසු අපි සෙල්සියස් වලින් මේක සටහන් කරනවා. ඔය දිග බෙදීම දිග අනුපාතයක් නේ. දිග බෙදනවා අපෝ දිග කියන්නේ. දැන් මොකද මේ එකකයක් එතන තියෙන විදිහක් නේ. අපි උදේට ප්‍රස්තාවයේ මූලිකම ලක්ෂණ දෙකක් වැදගත්. ඊට පස්සේ වැදගත් වෙන ප්‍රස්තාරයේ නම මොකක්ද? මේ ප්‍රස්තාරය මොකක්ද? අපි අදින් ප්‍රස්තාරය මොකක්ද? දැනන්නේ සාමාන්‍ය කියන්නේ y ට එදිරිව x ගේ ප්‍රස්තාරය. නම් y කවුද මේකේ? l බෙදීම 100 රින l ට එදිරිව θ ගේ ප්‍රස්තාරය කියලා අපිට ඒක නම් කරන්න පුළුවන්. ඉතින් සමහර ප්‍රස්තාරයකට ඔයගොල්ලෝ විභාග ලකුණු දෙද්දී මේ සෑම අංගයකටම ලකුණු හිමිවීමක් වෙන්න පුළුවන්. සමහර කොටස් ඒ වතුර මගහැරීමක් වෙන්න පුළුවන්. නමුත් අපිට වඩා හොඳ අපි සියලු දේවල් ඒ අදාළ දේවල් දක්වලා තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ විදිහට ප්‍රස්තාරය නම් කිරීමක් කරන්න. හරි. ඊළඟට අපි කරන්න ඕන ගානේ ප්‍රස්තාරයේ මේ දත්තයන් මාක් කරගන්න ඕන. අපිට ලැබෙන මේ අගය. අපිට ඒ සඳහා මෙන්න මේ ඉද කොටස ලැබිලා තියෙනවා. අපි ඉතින් සුදුසු පරිමාණයක් තෝරගන්න ඕන. හරි. අපි හිතමු සාමාන්‍යයෙන් කියනවාද පරිමාණය. අපි තෝරගන්න පරිමාණය මේ ප්‍රස්තාරයේ පුරා සම්පූර්ණයෙන් හොඳට විහිදෙන්න අපි තෝරගන්න ඕන. ඒතකොට ඔය තෝරගත්ත කියලා පරිමාණයක් මෙන්න මේ විදිහේ දැන් උෂ්ණත්වය වයින් බලමු කොහොමද? සරලවම ගත්තොත් 25යි. කියන්නේ 25න් 25ට උෂ්ණත්වය සටහන් කරොත් අපිට වෙන වගේ ඉතාමත් කෙටි පරාසයක තමයි අපි අත්‍තරම මේකේ පරිමාණය තෝරගෙන තියෙන්නේ. ප්‍රස්තාරය ඉතලා මේ තව ගොඩක් කොටසක් හිස්ව තියෙනවා. අපි එන්නේ පරිමාණයක් අත්‍තරම තෝරා ගැනීම සුදුසු නැහැ. ඔය තෝරාගන්නේ සම්පූර්ණ මේ y අක්ෂය x අක්ෂය පුරා ව්‍යාප්ත වෙන අපි ඒක තෝරගන්න ඕන. අපි පුළුවන් මේක අත්‍තරම ඉතාමත් ලොකු පරාසයක් විදිහලා නැහැ අපිට. අපිට පුළුවන් මේක තෝරගන්න කොහොමද? ඉතින් සිට ඇත්තටම අපි වීඩියෝ වල පොඩ්ඩක් අපි අපව දත්තයන් පැත්තට ගියොත් එහෙම දත්තයන් අපිට තියෙන්නේ කොහොමද? 30 සිට 90 දක්වා. ඉතින් අපිට 30න් මේක ආරම්භ කරලා 90න් වෙන්න කොටස් 10 10 වෙන පරිදි මොළ ප්‍රස්තාරය පොඩ්ඩක් හොඳට නිරීක්ෂණය කරොත් මේ එක ලොකු කොටුවක් කොටස් 5කට වෙන් වෙලා තියෙනවා. ඒතර කොටු දෙකක් ඒ වගේ කොටස් දෙකක් 10ක් වෙලා තියෙනවා. මේක කොටුවකින් මේක ලොකු කොටසකින් 10ක් නිරූපණය වෙන සෙල්සියස් අපිට ලකුණු කරගන්න පුළුවන් නා. මම හිතන්නේ ඔය සම්පූර්ණ කොටසෙම ව්‍යාප්ත වෙන්න ඔයාලගේ මේ දීලා තියෙන ප්‍රස්තාර කඩදාසියේ ප්‍රස්තාරය හදගන්න පුළුවන්. මම වැදගත් කාරණා කියව ළමයි කීයක්ද? දැන් මේ වෙනකොට ප්‍රධාන වශයෙන් 4යි 2යි 3යි 4යි. ඒක අදාළ වෙන අතරම y අක්ෂයත් මාක් කරනවා. ඒතර කාරණා 4 හොඳට අපි 100 තබා ගන්නවා. හරි. අපි ඊළඟ කාරණාව වලද මේ දබා දීලා තියෙන මේකෙදි දත්ත මාක් කරනවා. දැන් සමහරවිට අපි පරිමාණයක් තෝරගන්න තියෙනවා ඒක පරිමාණය දත්ත මාක් කරන්න බැරි වෙනවා. දැන් පරිමාණය තෝරගත්තී සැලකිලිමත් වෙන්න ඕන අපි මේ ලබා ගන්න දත්තයන් අපිට සැලකිලිමත් වඩා හොඳට මාක් කරන්න පුළුවන් වෙන්න ඕන. උදාහරණයක් බිංදුවේ නම් අපි 10ට 50ක් ගත්තොත් අපිට එක දත්තයක මාක් කරන්න පුළුවන් වෙන්නේ අපේ සියලුම දත්තයන් පරිප්‍රමාණයක් සලකුණු කරන්න අපිට පුළුවන්කම ලැබෙන්න ඕන. කියන එහෙම කරපු නිර්මාණයක් මම දක්වලා තියෙනවා මෙන්න මේ සටහනේ. එනවා වගේ මම කටු සටහන් කරොත් මේ වගේ ප්‍රස්තාරයක් ඇත්තම ලබාගෙන තියෙනවා. හරි. ඉතින් අපි ඇත්තටම අපේ ඉදිරියට සටහන ලබාගත්ත මේ දත්ත වලින් තමයි ප්‍රස්තාරය ඇත්තටම නිර්මාණය කරලා තියෙන්නේ. හරි. නමුත් මේ ප්‍රස්තාරය චුට්ටි පොඩි ගැටලුවක් තියෙනවා. සම්පූර්ණ වෙන තව කාරණා. මොකද ප්‍රස්තාරයක් නිර්මාණය කරද්දී ප්‍රස්තාරය සම්පූර්ණ ප්‍රස්තාර කඩදාසිය පුරා විහිදී යන අපි නිර්මාණය කරන්න ඕන. ඒසවුලා මෙන්න මේක මෙන්න මේ විදිහට ඔය ටූල් එක කියලා ප්‍රස්තාරය අවසානයේ මෙන්න දිගු කර ගැනීම සිද්ධ කරගන්න. හරි. අපිට අවසානයේ මෙන්න ප්‍රස්තාරය ලබා ගන්න පුළුවන් වෙනවා. හරි. අපි යමු ඉදිරියට. හරි. ප්‍රස්තාරයක් නම් අපිට ගණනය කිරීමක් කරන්න කියන්නේ නැහැ මේ අවස්ථාවේ. හරි. අපිට කෙලින්ම එක දීලා තියෙනවා ප්‍රස්තාරයේ අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩය සඳහා ගේ. හරි. ඒව භාවිත කරගෙන අපිට කියනවා උෂ්ණත්ව ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගතය ගණනය කරන්න කියලා. ප්‍රස්තාර නිර්මාණය විතරයි මෙතන ඒකට කියලා තියෙන ඉතින් දත්තයක් ලබා ගැනීමක් ඇත්තටම සිද්ධ වෙලා නැහැ. හරි. අපි පොඩ්ඩක් අපි ගියොත් පසුපසට පේන ඇති අපේ
අපිට අනුක්‍රමණය විදිහට ලැබලා තියෙන මොකක්ද? R not alpha බෙදීම RB. අන්තර්කණ්ඩයේ විදිහට R not බෙදීම RB. ඔයා මෙන්න මේ අනුක්‍රමණය සහ අන්තර්කණ්ඩයේ අනුපාත ලැබුවාම මොකක්ද ලැබෙන්නේ? alpha නේ. ප්‍රතිරෝධය උෂ්ණත්ව සම්බන්ධයි. ඉතින් මම දැන් පස්තාරයත් එක්ක අපි බඳ වෙන්න අවශ්‍ය නැහැ. අපිට පැහැදිලිව මේ සඳහා අවශ්‍ය දත්තයන් ටික ලබා දීලා තියෙනවා. අනුක්‍රමණය සහ අන්තර්කණ්ඩය. 10 වෙනි අපිට අග්ගල ආදේශ කරමු. මාත් එක්කම මම ඊළඟ කරන උත්තරේ ගන්න පුළුවන් වඩා හොඳයි. අපි වේගයෙන් සුළු කරන්න පුළුවන් දරුවෝ ඉන්නවා මම දන්නවා. හරි. ඔව් මොකද අපිට උත්තරය බැලුවොත් එහෙම ඉන්නේ මෙන්න මේ වගේ අගයක්. 3.9 4 කිරීම 10 වෙන 3ක අගයක්. මේ උත්තරේ නිවැරදිව ලබා ගැනීම හරි වැදගත්. ඒ කියන්නේ අපි ඊළඟ ප්‍රශ්නයට අතරම වැදගත් වෙන නිසා. ඒ කියන්නේ අපි පේපර් එක ගොඩක් වෙලාවට සමහර එන්න අවස්ථාවක් හම්බෙනවා. අපි කරන ගණනය කිරීමක් අපේ ඊළඟ අදිරියට භාවිත කරන්න සිද්ධ වෙනවා. හරි. අපි ඊළඟට අහනවා පහත දක්වා ඇත්තේ ප්‍රමෝද. පාසල් පුස්තකාලයේ භෞතික විද්‍යා පොත් අතරින් සොයාගත් ලෝහ කීපයක ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණක අගයයි. ඔබ ගණනය කළ ප්‍රතිරෝධී උෂ්ණ සංගුණක අගය අනුව මිටාරේ නිපදවා ඇති ලෝහය කුමක්ද? ඔව්. ඔයාලා දැන් මේ ප්‍රශ්නේ කියවත් තේරෙනවා. අපි කලින් ප්‍රශ්නයත් එක්ක මේ කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා. පොඩක් අගයන් ටික හොඳට බැලුවොත් එහෙම අපිට පේනවා 3.97 10 3ක් තියෙනවා. හරි. මේකත් එක්ක අපිට ගොඩක් ආසන්න මාර්ගයකට යන්න පුළුවන් වෙලා තියෙන මොකටද ඇත්තටම ඔව් එතන පොඩි නිවැරදි කිරීමක් වෙනවා නික්‍රෝම් වලගේ 4යි හරි පොඩි නිවැරදි කිරීමක් නික්‍රෝම් වල 4.0 කියලා නිවැරදි වෙන්න ඕනේ පොඩ්ඩක් එතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා බලන්න හරි එහෙම ගත්තොත් මේක නික්‍රෝම් වලගේ 4යි කියලා ගත්තොත් 10 වෙන වැඩි කිරීම 10 වෙන 3 සහ අපිට තියෙනවා තව ඊට අමතරව කඹවලගේ 3.8 වැඩි කිරීම 10 වෙන 3. ඒතකොට හොඳට බලන්න 10 වෙන 3 මම උතන දාලා නැහැ ඔයාලා පේපර් එකේ වගේ උඩම සටහන් කරලා තියෙනවා 10 වෙන 3 කියන එක. ඒක මම අරගන්න එපා. හරි. බලයේ උඩින් සටහන් කරලා තියෙනවා. හරි. ඉතින් එහෙම බැලුවොත් ඔයාලට පේනවා ඇති මොකක්ද? වඩාත්ම ආසන්න වෙන්නේ මෙයාගේ කාටද? වඩාත්ම ආසන්න වෙන්නේ මොකද්ද? මෙන්න මේ නික්‍රෝම් වලගේ. නික්‍රෝම් වල අගයට එතකොට බලන්න ඒක මතක තියාගන්න එක 4.0 විදියට නිවැරදි වෙන්න ඕන. එහෙනම් ඔයගොල්ලෝ කම්බිය තෝරා ගන්න නික්‍රෝම් විදියට. හරි දැන් ඔයාලට තේරෙන්නේ මේ අපි පිළිතුරු ලබා ගැනීමේ වැදගත්කම නිවැරදිව. හරි. පිළිතුරු හරියට නිවැරදිව ලබා ගත්තොත් තමයි අපිට මේ නිවැරදි කම්බිය තෝරා ගන්න පුළුවන්. මොකද ඊට ආසන්න වෙන උත්තරේ අපිට මෙතන දීලා තියෙන නිසා. ඉතින් ඒක ඔයාලට වෙනස් වෙන විදිහක් නෑ. හැමෝටම එකම උත්තරයක් ලැබෙන්න ඕනේ. ඇයි? ඔයාලට ඒ සඳහා අවශ්‍ය අගයන් දීලා තියෙන නිසා. ඇත්තට මේක නිර්මාණයේදීම කරලා තින්නේ එකයි. ඔයාලට අනුක්‍රමණය සහ අන්තර්කණ්ඩය ප්‍රස්ථාරයෙන් හොයන්න කියන්නේ නැතුව ඔයාලට අගයන් දීලා තියෙන්නේ. මෙන්න මේ අගය ඇත්තටම හැමෝටම එකම අගයක් ලැබෙන්න ඕන. ඒක වැදගත් වෙන නිසා. ඇත්තට. හරි නික්‍රෝම් කියලා අපි තෝරා ගැනීමක් සිද්ධ කරා. අපි යමු ඒක ඊළඟ ඉදිරි කොටසට එතකොට. හරි. ඔබ ඊට නිර්ණය කළ ලෝහ වර්ගයට අනුව ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය නිර්ණය කිරීමේ සිදුවිය හැකි දෝෂ ප්‍රතිශතය කොපමණද? හරි. අන්නද පේනවා දෝෂය කොච්චරද කියලා. මම මේ අවශ්‍ය අගයන් ටික ඉතිරි කරලා ගත්තොත් එහෙම ඔයාලට තියෙනවා ඇති මේ තියෙන්නේ අපි ගණනය කරපු අගය. අපි මෙන්න අපිට දත්ත විදිහට ලැබිච්ච අගය. ඉතින් මම මෙයාට වෙනස බැලුවොත් එම් කොච්චර වෙනවද? 0.03ක වෙනසක් තියෙනවා. 0.03ක වෙනසක් තියෙනවානේ. අර දෝෂ ප්‍රතිශතය හොයද්දී අපි ගන්නවම මොකක්ද ඇත්තටම? ප්‍රතිරෝධයේ වෙනස බෙදීම හරි. ප්‍රතිරෝධයේ වෙනස මෙතන දෝෂය හරි බෙදීම ඇත්තම නිවැරදි අගය. හරි. වැඩි කරන්න ඕනේ ප්‍රතිශතයක් වෙන නිසා C. උගන්නේ මොකද්ද? දෝෂ ප්‍රතිශතය. හරි අපිට ගන්න පුළුවන් මොකක්ද නිවැරදි අගය නැත්නම් ලබා දෙන මේ දත්තය සහ දෝෂය
તો දෝෂයේ උත්තරක්ද වෙන්නේ මේ අතර වෙනස. 0.03 වැඩි කිරීම 10 ඍණ 3. සහ නිවැරදියගේ 4යි වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම c. අනිවාර්යයෙන්ම මේ දෝෂය වන ගොඩක් වෙලාවට අහනවා අපේ විභාගවල. හරි. සම්මේ මොකේ ධාරා විද්‍යුතය නෙමෙයි. අපි කියොත් එහෙම තාපය වෙන්න පුළුවන්, යාන්ත්‍ර විද්‍යාව වෙන්න පුළුවන්, ආලෝකය නම් ගොඩක් වෙලාවට අඩුයි. ඒකතරා නමුත් අපිට මෙන්න යාර කොටස් තුනට අනිවාර්ය දෝෂය හොයන්න. ඉතින් සමහර දෝෂයක් වැඩි වීමක්ද, අඩු වීමක්ද ඒවත් හොයන එක හරි වැදගත්. ඉතින් දෝෂය අපි නිවැරදි අගින් ඉඳලා දෝෂ ප්‍රතිශතය ගණනය කරගන්න පුළුවන්. හරි. ඔය කට්ටිය සුළු කරලා ඇති ඉක්මනින්ම හරි. බැලුවොත් අපි එහෙම මොකක්ද කියලා උත්තරය. ඔව් මෙන්න මේ වගේ අගයක් අපිට ලබා ගන්න පුළුවන්. තම කුඩා දෝෂයක් තමයි අපිට ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. පරීක්ෂණය ගොඩක් දුරට සාර්ථක වෙලා තියෙනවා කියලා අපිට කරන්න පුළුවන් යම් කාරණා මත 0.75ක 100ට දෝෂයක් ඇවිල්ලා තියෙනවා. හරි. ඔව් අපි යමු ඊළඟ අවසාන ප්‍රශ්නය. ඉඩා කම්බි නිශ්චිත උෂ්ණත්වයකට නිවැරදි ගෙනීම සඳහා අනුගමනය කළ ක්‍රියාපටිපාඨය කුමක්ද? ඔව් මම මේක අපේ ඉදා පරීක්ෂණ දැක්ක අයත් නම් මතක ඇති. මේක 5000කකින් මේ පද්ධතිය කිරීමක් කරා. මම පොඩ්ඩක් ආපහු මේ මුල් අවස්ථාවට ඔයගොල්ලෝ ගෙන ගියොත් මතක් කරගන්න ලේසි වෙන හින්දා මෙන්න මේ අවස්ථාව මේ රූපෙට ගියොත් එහෙම මේ 5000කයේ තුල ජලය පුරවලා ඒක ඇතුළට මේ අපි අදාළ කම්බිය යොමු කරලා උෂ්ණත්වමානය තියෙන උෂ්ණත්වමානය තමයි විනුම් කිරීම සිද්ධ කරන්නේ. අපි මේකට මන්ත්‍රයක් යොදලා තියෙනවා. අද මේ තමයි අපි ලක් කරන්නේ කොහෙන්ද? මෙන්න මේක පල්ලෙහාම ලක්ෂය. ඒක පල්ලෙහාම ලක්ෂය ලක් කරනකොට තාපය ලබා ගැනීම කරන්නේ කවුද මුලින්ම? මෙන්න මේ ආධාරකය. ඉන්පසුව දැල් තියෙන දැල් වලින් හදපු ආධාරකයක් තියෙන්නේ. ඇයි? තාපය ඍජුවම මේ බීකරයට සැපෙන්න ඕන නිසා ළඟ බීකරේ බාහිර පෘෂ්ඨය සහ අවසානට ජලය ලබා ගන්න. ඒ ජලයෙන් අපි ලබා ගන්න අතර මෙන්න මේ පල්ලෙහා ප්‍රදේශයේ තියෙන ජල ස්තරය නම් මුලින්ම තාපය ලබා ගන්න. නමුත් මේ කම්බිය සම්පූර්ණව මොකද වෙන්න ඕනේ? මේ අදාළ උෂ්ණත්වයට පත් වෙන්න ඕනේ. උදාහරණයක් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 40 කියලා. මේ සම්පූර්ණ කම්බි කොටසම සෙන්ටිග්‍රේඩ් 40ට රත් වෙන්න ඕනේ. ඉතින් අපි ඒක ඇත්තට එකවරම සිද්ධ වෙයිද? නැහැ. උෂ්ණත්වමාන පාඨාංකය 40 වෙච්ච ගමන් පාඨම් ගන්න එකත් හරියට. ඒ උෂ්ණත්වමාන බල්බෙදී පල්ලෙහා. උෂ්ණත්වමානයේ වෙනනේ පල්ලෙහා තියෙන ජල ස්තරයේ උෂ්ණත්වය. ඒක ඒ වෙලේ 40ක් වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ සම්පූර්ණ පද්ධතියම ඒ උෂ්ණත්වයට පැමිණිලා නැති වෙන්න පුළුවන්. ඉතින් අපිට කරන්න පුළුවන් දේ මොකක්ද? අපිට පුළුවන් මේක පොඩ්ඩක් 40ට වැඩි උෂ්ණත්වයකට. උදාහරණයක් විදිහට කිව්වොත් මෙහෙම 3ක්ම වැඩි කරනවා කියලා අපි 43ක් කියලා. කොහොමද 40ට වැඩි උෂ්ණත්වයක අපි රත් කරගන්න. රත් කරගෙන මෙන්න මේ 5000ක පොඩ්ඩක් මෙතන ඉවත් කරගමු. 5000ක පොඩ්ඩක් අපි ඉවත් කරගමු. ඉවත් කරලා මොකද කරන්න තියෙන්නේ? මේ මන්ත්‍රය පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ ජලය ඇත්තටම හොඳට මිශ්‍ර කිරීමක් සිද්ධ කරන්න. එහෙනම් මේ මොකද මේ පල්ලෙහාදී ජල ස්තරය මෙන්න මේ ඉහළ තියෙන ජලයත් එක්ක ඇත්තටම හොඳට මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. ඒත් එක මොකද පද්ධතියට පොඩ්ඩක් යම් ප්‍රමාණයකින් උෂ්ණත්වය පල්ලෙහා ගැසීමක සිද්ධ වෙනවා. එයි අපි තවලට රත් කරන්නේ නැති නිසා. උෂ්ණත්වය බාහිරට හානි වීම සිද්ධ වෙන නිසා. කොහොම හරි මේ ජලයේ මිශ්‍ර වෙන අවස්ථාවදී අපිට 40 පාඨාංකය පෙන්වනකොට අපිට කියන්න ඕන හරියටම කියන්න බෑ. නමුත් අපිට සාධාරණ වශයෙන් කියන්න පුළුවන් මේ සම්පූර්ණ වීකරයම මෙන්න මේ 40 කියන. ඒ විදිහට 40 කියන උෂ්ණත්වය දැක්කම අවිල්ල කියනවා කියන. අපි ක්‍රියාපටිපාටිය මොකක්ද? වැඩි උෂ්ණත්වයකට යම් ප්‍රමාණයකට රත් කරලා 5000 ඉවත් කරලා මෙන්න මේ මන්තය වගේ ජලය හොඳට කැළතීම වගේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 40ට ලැබෙන අවස්ථාවේදී අපි වර්ධන සම්තුලන දිග L කියන එක නා මිනුම් කරගත්තා නම් හරි. මම දැන් පොඩ්ඩක් අපි උත්තරේ බැලුවොත් එහෙම හරි. අපිට කියන ප්‍රතිරෝධය ලබා ගැනීමට බලාපොරොත්තු වන නිශ්චිත උෂ්ණත්වයට වඩා ස්වල්ප වශයෙන් වැඩි උෂ්ණත්වයක පද්ධතිය රත් කර 5000ක ඉවත් කර හොඳින් මන්තනය කිරීම මතින් කියලා අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඔව්. මන්තනයෙන් ඒ විදිහට පැහැදිලි ඇති හැමෝටම ඒක තියෙන පරීක්ෂණය අපිට ඔය විදිහට බාහිර තියෙන කාරණා ගැන ගොඩක් දුරට ප්‍රශ්න කරන්න පුළුවන්. කියන්නේ පරීක්ෂණය ගොඩක් වෙලාවට සමහර ළමයි හිතනවා මේ පරීක්ෂණය විභාගය පරීක්ෂණය කරන ක්‍රමවේදය ගැන හරියටම අහයි. එහෙම නැහැ. පරීක්ෂණය කරද්දී අපිට ඇති වෙන ගැටලු හරි නේද? ගැටලු ඒ වගේම දෝෂ ගැන හරි ඒව ගැනත් අපි ගොඩක් වෙලාවට ඇත්ත මේලා ප්‍රශ්න කරන්නේ.
අපි වෙන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අපි කෙනෙක් කියලා ප්‍රශ්න කරලා නැතුව ප්‍රායෝගික මෙදී කරලා නැතුව අපි නිකන් පොඩ්ඩක් කටපාඩම් කරගෙන ලියන්න ගියොත් එහෙම අපිට සමහර කාරණා මගහැරෙන්න පුළුවන්. ඒක නිසා අපි එතන පරීක්ෂණයක් කර තිබීමේ වැදගත්කම අන්න ඒක ඇත්තම අපි යමු ඒත් එක්ක අපේ ඊළඟ ප්‍රශ්නය වෙත හතරවෙනි ප්‍රශ්නය වෙතට. તો මෙච්චරලා කතා කරේ විභවමානීය සම්බන්ධයේ. sorry මීට තමයි අපි ළඟ කතා කරන විභවමානීය සම්බන්ධ කැටළු කිහිපයක් ගැන සාකච්ඡා කරා. හරි අපි එදා අපේ ඉරිදා දර්ශනාත් එක්ක සම්බන්ධ වුණා නම් මම හිතන්නේ මේ උපකරණ වල ගොඩක් වෙලාවට මේ යනකොට ගොඩක් පුරුදු ඇති. දැකලා පුරුදු උපකරණ ප්‍රමාණය තමයි මේ දක්වලා තියෙන්නේ. සමහරවිට මේකේ B උපකරණයේ සහ B වලින් සහ C වලින් දක්වලා තියෙන උපකරණ ගැන පොඩ්ඩක් පෙන්නත් කෙනෙක් බය වෙන්නත් පුළුවන්. හරි. පිට කලින් දැකලා නැති නිසා. නමුත් අපේ ඉරිදා දර්ශනාත් එක්ක සම්බන්ධ වෙච්ච හැමෝම මම හිතන්නේ අවබෝධයක් තියෙනවා. අපි මේ B සහ C වලින් සංකේතවත් කරන්නේ මොකක්ද කියන එක. අපි කියවොත් මේ ප්‍රශ්නය විභවමානීය භාවිතයෙන් කෝෂ දෙකක විද්‍යුත්කාමක බල සංසන්දනය කිරීම සඳහා සිසුන් පිරිසකට පැවරුමක් ලබා දී තිබිණි. ඔවුන් ඒ සඳහා නෙක්සිප් ආයතනය වෙත ගොස් ව්‍යාපදිංචි වූ විට එහි සේවය කරන විද්‍යාකාර සහායක විසින් සපයා දෙන ලද උපකරණ අතරින් කිහිපයක් පහත දක්වා ඇත. හරි. ඔය නෙක්සිප් ආයතනය ව්‍යාපදිංචි පිරිස පරීක්ෂණයක් කරන්න යන කතාවක් තමයි අපිට මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ඒත් මේකේ ඒ ගැන ඔයගොල්ලෝ අවබෝධයක් ඇති දැක්ක ගමන්ම මේක ඇත්තම චී ලකුණක් ගහලා දෙන නිසා ගැලනෝමීටරයක් කියලා ගෙන අඳුර ගන්න පුළුවන්. හරි. ඉතින් අපි නිකම්ම ගැලනෝමීටර කියලා මේකට උත්තරේ දෙලත් වැරදි. නේ? මේක බිඳුව මැද්දේ තියෙන්නේ. බිඳුව මැද්දේ තියෙන මැද බිඳුව ගැලනෝමීටරයක් කියලා උත්තරේ ඇත්තම ලියන්න ඕන. මට එහෙම ලියුව නැත්නම් ඔයාලට පිළිතුරට සඳහා නිවැරදි පිළිතුරක් විදිහට ඒක බාර ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. හරි. මේකේ B, C සහ D කියලා අපිට තවත් උපකරණ කිහිපයක් දක්වලා තියෙනවා. අපි එතකොට ඒකේ B මේක B අපි ගත්තොත් එහෙම දැන් ඩැනියෙල් කෝෂය. ඩැනියෙල් කෝෂය ඔයගොල්ලෝ ඔයාලා පෙළ පොතේ අහලා තිබ්බට දැකලා තියෙනවද දන්නේ නැහැ. ඒතරම ඔය B රූපයෙන් පෙන්නන ඩැනියෙල් කෝෂය. හරි. මේ වගේ පිත්තල ආවරණයක් තියෙන කෝෂයක් ඒ සඳහා අවශ්‍ය විද්‍යුත් විච්ඡේදක ද්‍රව්‍ය අපි පිරවීම සිද්ධ කරන්න ඕන ඩැනියෙල් කෝෂයේ. C එක ප්ලාස්ටික් ආවරණයක් තුළ විද්‍යුත් විච්ඡේදය බස්සලා යොමු කරලා තියෙන විද්‍යුත් විච්ඡේද ද්‍රව්‍ය අපි දාන්න ඕන එකට අපිට කියනවා ලෙක්ලාන්ජ් කෝෂය කියලා. මම දන්නේ මේ රූප සටහන් කවුරු ගොඩක් වෙලාවට දැකලා නැත්නම් ඒත් මේ B සහ C මේ ලෙක්ලාන්ජ් සහ ඩැනියෙල් කෝෂය ගැන සහ D අපිට කියන්න පුළුවන් D. අපි දන්නවා පේන යතුර තියෙනවා. පේන යතුර ඊට වඩා ටිකක් ඉදිරියට ගිය අවස්ථාවක් මේකේ පේන දෙකක් තියෙනවා. අපිට කියනවා මේක දෙමන් සුවිචේ කියලා කියනවා. වඩාත් සුවිචේ මේක අපි දෙමන් යතුර කියලා අතරම සටහන් කරා නම්. ඒ විදිහට මේ උපසටහන් ටික නම් කර ගැනීම සිද්ධ කරගන්න පුළුවන්. හරි. පොඩ්ඩක් අපි උදාහරණ ගයි පොඩ්ඩක් උපකරණ වල රූප සටහන් ටික පොඩ්ඩක් බලාගෙන ගියොත් හරි. ඉතින් අපි ඒ සඳහා මම හිතන්නේ යම්කිසි මොකක් හරි දෙයක් අපි අපේ Facebook page එකට ඇත්තම දාන්න. ඒ රූප සටහන් ඇතුළත් මොකක් හරි ડોකියුමන්ට් එකක් ඒ වලට උපකරණ වල පැහැදිලිව අඳුරගන්න උපකරණ මොනවාද කියලා. ඉතින් මම පොඩ්ඩක් සඳහන් කරලා අපේ page එකේ තියෙන ඇත්තම Nexip Practical Institute කියලා Facebook එකේ වල පැහැදිලිවම මේක හොයාගන්න පුළුවන්. හොයාගෙන ඔසේ සම්බන්ධව ඔයාලට විභාගයට අවශ්‍ය වෙන මේ ප්‍රැක්ටිකල් වලට අවශ්‍ය වෙන කාරණා ගැන දැනුවත් වීම සිද්ධ වෙන්න කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි කියන සම්බන්ධ සංකේත භාවිතා කරමින් ඉහළ දැක්වූ පරීක්ෂණ සඳහා පරිපත් සටහනක් හද දක්වනවා. ඔව් අපිට යෝග දෙයක් තමයි විභාගෙ ලැබෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට. පරීක්ෂණ ගෙතන අපිට පරිපත් සටහනක් දීලා අපිට ඒක නම් කරන්න ගියොත් නම් මම ටිකක් පහසු වෙයි. නමුත් පරිපත් සටහනක් අපිට අදින්න ගියොත් මම හිතන්නේ අපිට ඒක නම් ටිකක් හොඳ මතකයක් තියෙන්න ඕන. ඒ සාමාන්‍ය අපිට ගොඩක් වෙලාවට ගොඩාක් සංකීර්ණ පරිපත් සටහනේ ඉඳලා ළමයින්ට ගොඩක් වෙලාවට දෙනවා අඩුයි. නමුත් ඇසීමේ යම්කි සම්භාවිතාවයකුත් තියෙනවා ඒක ප්‍රශ්න.
ඉතින් අපිට පොඩි අදහසක් තියෙනවා අපි කොහොමද මේක අද දක්වන්නේ කියලා. ඉතින් අපි විභවමානය ගත්තොත් විභවමානයේ ඊට සිතට වඩා වෙනස් වෙන විභවමානයේදී ඒ කම්බි කිහිපයක් තියෙනවා. දැන් කම්බි 6ක් වගේ ප්‍රමාණයක් තියෙනවා ඔයාලට දකින්න ඇති. ඉතින් එන්නේ කම්බි මම ඒක පොදුවේ අඳින්න. හරි. ඒ විභවමාන කම්බියත් එක්ක අවශ්‍ය විභවය සපයන්න ඕන මුලින්ම නේ. විභවමාන කම්බියට අවශ්‍ය විභවය සපයන්න ඕන. හරි. මම මේ විභවමාන කම්බි මේකට ගත්තොත් ඒකට අවශ්‍ය විභවය සපයන්න පුළුවන්. අපිට ඒ සඳහා පේන වතුරක් යොදන්න පුළුවන් මේක සම්බන්ධ කර ගැනීම සහ විසන්ධි කිරීම සඳහා. ඉතින් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අපේ හොඳ සම්මුතිය තමයි මේක ධනාත්මකයට පේන වතුර දාන්න පුළුවන්. නමුත් ඔයාලා පෙළ පොත්වල සමහරවිට ඍණාත්මකයට යොමු කරලා තියෙන්න පුළුවන්. ඒක න ගොඩක් ගැටලු කාර්යතත්ත්වයක් ඇති කරගන්න එපා. ඒක මේක ධනාත්මකය සහ ඍණාත්මක විදිහට ලැබිලා තියෙනවා. අපි සංසන්දනය කරනවා කෝෂ දෙකක්. අපි කෝෂ දෙක බාහිර පරිපථය ඔස්සේ සම්බන්ධ කරගන්න ඕනේ. නමුත් ඒක සම්බන්ධ වෙන්නේ ඇත්තටම විතරම සම්බන්ධ වෙන්නේ නැහැ නේ. අපි මේ දෙන්නගේ එක්කෙනෙක් තමයි ඇත්තටම සම්බන්ධ කර ගැනීම සිද්ධ කරගන්නේ. ඒලා දෙවන් යතුරක් අපි භාවිත කරලා තියෙනවා. මේ සම්බන්ධ කරගන්න මේ කෝෂ දෙකකින් එක්කෙනෙක් බල වෙන්න ඕනේ ඇත්තටම. එයාව අපි ගැලනෝමීටරයක් කරා තර්පණ යතුරක් මගින් යාගේ සම්පූර්ණ ලක්ෂ්‍ය නිරූප කර ගැනීම සිද්ධ කරගන්න ඕනේ. ඔයාගේ සරල පරිපථ සටහනක් මේ සඳහා නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ කොටස විශේෂයි. මෙන්න මේ කොටස අපිට බලා ගන්න. කවම දක්වන කොටස රවුමකේ සාමාන්‍යයෙන් නේ මීටර සේතු ගැලනෝමීටර් සමාන මීටර සේතු විභවමාන පරිදි සඳහා නිතරමනේ අනිත් වගේ මෙන්න මේ කොටස පොදුවේ භාවිත වෙන කොටස. ඒ අනිවාර්යයෙන් මේ කොටස අනිවාර්යයෙන්ම අතුලක් විය යුතුයි අපි සම්පූර්ණ දිග නිවැරදිව ලබා ගන්න අපිට අවශ්‍ය නම්. හරි අපි යමු ඉදිරියට. මේ පරිපථය හරි. පරිපථය සකස් කර පාඨාංග ගැනීමට පෙර කළ යුතු අනිවාර්ය පරීක්ෂා මොකක්ද? පාඨාංග ගන්න කලින් පරීක්ෂාවක් අපි කරන්න ඕනේ. මම මේ ආපි කියලා ගත්තොත් මේ මොකද කරන්න ඕනේ? මෙන්න මේ දෙකලවර මෙන්න මේ අතුල අපි පොඩ්ඩක් ස්පර්ශ කරලා බලන්න ඕනේ. ඒ බැලීම අපි අරමුණ වෙන්නේ මොකක්ද? දැන් අපි මේ මැදින් කැලරිමීටර් මේ වගේදී අපිට සම්තුලන ලක්ෂයක් ලබා ගන්න ඕනේ නම් මොකද වෙන්නේ මේ මීටර් ගැලනෝමීටරේ මෙන්න මේ ශූන්‍ය ලක්ෂයට මේක එන්න ඕනේ. සූචකය. එනම් මොකද අනිවාර්යයෙන් අපි දෙපස මේක ස්පර්ශ කරද්දී මෙන්න මේ සූචකයේ මේ දෙපැත්තට යනවා. උදාහරණයක් අපි A පැත්තේදී මෙහෙම ගියොත් B පැත්තෙන් අනිත් පැත්තට යනවා. මොකක්ද අපේ අදහස් ඒ? මේ පරීක්ෂණයේ යම් අවස්ථාවකදී සම්පූර්ණ දිගක් ලබා ගන්න පුළුවන් කියන එක. ඉතින් අපි ඔන්න ඔය පරීක්ෂාව හරියට කරා. මේ පරීක්ෂාව වැරදුනොත් එහෙනම් අපි කිසියම් දෝෂයක් සිද්ධ වෙලා තියෙනවා මේ පරිපථය සකස් කිරීමෙන්. අපි නිවැරදි කරගෙන තමයි පරීක්ෂණය කරන්න ඕන. හරි. සර්පණ යතුරු විභවමාන කම්බි දෙකල ස්පර්ශ කර ශනිකව ඉවතට ගැනීමේදී ගැලනෝමීටරයේ සූචකයේ ශුන්‍ය ලකුණේ දෙපසට ගමන් කරනවාද පරීක්ෂා කර බලන්න. හරි. අපි බලමු ඊළඟට මේ ප්‍රශ්නය. මේ සඳහන් පරීක්ෂාව අසමත් වුවහොත් එම අවස්ථාවේ දෝෂ 3ක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඉන් දෝෂ දෙකක් සඳහන් කරන්න ඉහළදී. මොනවාද ඒ දෝෂ? පළවෙනිම ප්‍රධාන දෝෂය මේ සම්බන්ධ කරපු තැන් හරියට සම්බන්ධ වෙලා නැති වෙන්න පුළුවන්. ඒවා මේ කෝෂයක් සම්බන්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. එන්නේ අපි ගැටලු සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. නේද? සම්බන්ධ කරන හැම ස්ථානයක්ම හොඳට පරීක්ෂා කරලා බලන්න ඕනේ. අනිත් එක ප්‍රධාන කාරණා මේක මොකක්ද විභවාන්තරය. එතන මොකද්ද? මේ මීටර සේතු විභවාන්තරයක් තියෙනවා. මොකද විභව බැස්මක් තියෙනවානේ. මේ ඉඳන් බලමු මේවල විභව බැස්මක් තියෙනවා. ඉන්නේ විභව බැස්මට සම්තුලන යන්නේ බාහිර පරිපථයෙන් සපයන විභව එයත් එක්ක. අපිට අපි මෙතන ධනාත්මකයත් එක්ක මේ පළවෙනි පොඩ්ඩක් ධනාත්මකයක් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙම වුණ නැත්නම් මොකද වෙන්නේ? මේ විභව වැඩි වීමක් තමයි වෙන්නේ. විභව බැස්මක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. කියන්නේ ඒ නිසා මේ කෝෂ හරියට නිවැරදිව සල් වෙලා තියෙනවද කියලා අපි බලන්න ඕන. හරි. ඊට අමතරව අපිට කියන්නේ මේ බාහිර පරිපථයට හා සම්බන්ධ විභවාන්තරයේ විභවමාන කම්පිය අග්‍රතර විභවාන්තරයට වඩා විශාල වෙන්න පුළුවන්.
එහෙනම් මොකද බැලන්ස් කරන්න යනවා ලොකු එක්කෙනෙක්ව මේක විභවාන්තරයට වඩා දැන් මෙතන විභවාන්තරයේ SI වෝල්ට් නම් අපි කොහොමද 30 වෝල්ට් කෝෂයක් බැලන්ස් කරගන්නේ? කවදාකවත් කරන්න බෑනේ. මේ වගේ අවස්ථාවක සම්තුලන ලක්ෂයක් මේ විදිහට නොලැබී යන්න පුළුවන්. ඒක දෝෂ තුනක් මම සඳහන් කරා. ඉන් දෙකක් පමණක් මේක උත්තර විදිහට ලියුවම ඇති. හරි. හරි. අපි ඊළඟට අහනවා මැද බිඳු කලමේට විශාල ප්‍රතිරෝධයක් ශ්‍රේණීගතව සමීකරණය ඇත. ඊ වැදගත්කම කුමක්ද? මෙන්න මේ ප්‍රතිරෝධය. සාමාන්‍ය 5 කිලෝ ඕම් වගේ ප්‍රමාණයක් වෙනවා. එයාව සමීකරණය තියෙන වැදගත්කම මොකක්ද කියලා. අපි දන්නවා මේ අවස්ථාවේ විශාල ධාරාවක් යන පුළුවන් මේ පද්ධතිය ඇත්තට. ආරම්භයේදී අපි දන්නේ නැහැ නේද මොනවගේ ධාරාවක් අපි කිසිම අදහසක් නැහැ. ඒ වගේම මේ ගැල්වනෝමීටරය නම් ගොඩක් සංවේදී. සංවේදී උපකරණයක්. දැන් අපි යොදා ගන්න උපකරණය සරල සූචක ගැල්වනෝමීටරයක්. අපි ගැලෝමීටර ආරක්ෂා කරගන්න පදගන්න මුලින්ම අපි සම්බන්ධ කරන්නේ ඇත්තටම මෙන්න මේ 5 කිලෝ ඕම් ප්‍රතිරෝධය. 5 කිලෝ ඕම් හරහා ධාරාවක් යනකොට දෙන්නේ ධාරාවේ අගය ගොඩක් අඩු වෙනවා. ඒ නිසා මොකද විශාල ධාරාවකින් ගැලෝමීටරයට හානි වීම අඩු වෙනවා. නමුත් සම්තුලන ලක්ෂයට පොඩ ලං වෙන්න පරිපථ යන ධාරාව කොහොමවත් අඩු වෙනවා. ඒ අවස්ථාවට පුළුවන් මොකද වෙන්නේ මේ හරහා පේනතුර හරහා සම්බන්ධය දීලා අපේ නිවැරදි සම්තුලන ලක්ෂය හොයාගන්න. ඒකෙන් මේ ගැලෝමීටරයට අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. අවසානයේ සම්තුලන ලක්ෂය නිවැරදිව හොයාගන්න පුළුවන්. හරි. අවසානයේ කියන මෙන්න මෙහෙම දෙයක්. විවමානට වඩා වෝල්ට්මීටරේ භාවිතයෙන් වඩා පහසුවෙන් පාඨාංග ගන්න පුළුවන් කියලා සිසුවෙක් කියලා. ඉතින් හරි නේද? මෙච්චර මේ විශාල ප්‍රතිරෝධ අවි කරගෙන ස්පෝර්ට්ස් අවි කරගෙන මෙච්චර දිගවල් මැනගෙන මෙච්චර මහන්සි වෙන්නේ. නෝ යම් කිසි මොකක් හරි වැදගත්කමක් තියෙනවා නේ. කතාව හරි. නමුත් දැන් මේක අපහසුයි කරන්න. නමුත් ප්‍රධාන කාරණා මොකද්ද මේ විභවමානයක් ගත්ත පස්සේ ආගේ නිර්වද්‍යතාවය ගොඩක් වෙනවා. කියන්නේ මෙයාගේ ධාරාව ඇත්තම සම්තුලන අවස්ථාවේදී තමයි මෙයාගේ ගොවේ කියවන්නේ. ඒ කියන්නේ අපිට මොකද බාහිර ප්‍රතිරෝධ වලින් වෙන බලපෑම නිසා සලකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි සාමාන්‍ය වෝල්ට්මීටරයක් ගත්තොත් මොකද වෙන්නේ? කෝෂයක් සවි කරලා. ඒ අවස්ථාවේදී මෙයාගේ ඉන්නේ යම් කිසි ධාරාවක් යන කොච්චර කියවුවා. යම් කිසි පොඩි ධාරාවක් හරි ගමන් කරනවා. කාන්දු ධාරාවක් හරි ගමන් කරනවා. අර වෝල්ට්මීටරේ ක්‍රියා කරන්න විදිහක් නැහැ නේ. ධාරාව කොහොමද අවශ්‍ය වෙනවද? හරි. අන්න ඒ නිසා තමයි අපි මෙන්න මේ උපකරණය ගොඩාක් හොඳයි කියලා කියනවා. භාවිතය අපහසු වුණා. හරි. අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. මෙතන යමු වෙන්න. පස්වෙනි ප්‍රශ්නය. ඔව්. ඒකට අපිට දෙයක් පොඩි රූප සටහන. දැන් අපි විවිධාකාරයේ දේවල් අද අපි කරන්නේ. රූප සටහන් දීලා ඒවා නම් කරන්න කිව්වා. සර්කිට් පරිපථ සටහන අදින්න කියලා දුන්නා. මේ තවත් එක් අවස්ථාවක්. පරිපථ සටහනක් අපිට දීලා තියෙනවා. අපිට ඒකේ අදාළ තැන් වලට අවශ්‍ය උපාංගය මොකක්ද කියලා හඳුනා ගන්න තියෙනවා. ඉතින් අපිට මේ පරීක්ෂණය කිව්වම මොකක්ද කියලා අපිට ටක් ගාලා මතක් වෙනවා. ඒ සඳහා අවශ්‍ය උපාංග මොනවාද කියන එක. දුමානේ භාවිතකර කෝෂික අභ්‍යන්තර ප්‍රතිරෝධයේ සෙවීම පරීක්ෂණය සඳහා සුන් පිරිසක් තම පාසල් විද්‍යාගාරයේ සකස් කරන ලද අසම්පූර්ණ අටුමක් පහත දැක්වේ. හරි. අපි එක අපි කලින් පරිපථය යන්දා ඒ නිසා මොකද ගන්න ලේසි. පේන යතුලක් තමයි අත්‍තරම අපි පාවිච්චි කරලා තියෙන්නේ. දෙවනිය ගත්තොත් මම ටක් ගාලා කියන් ගියොත් එහෙම අපිට එතන මෙහෙමයි. එතන පොඩ්ඩක් ට්‍රිකි. මොකද අපි එතන සමාන්තරගතව 2 සහ 3 කියන එක නා තියෙන්නේ. ඒක නිසා අපි දන්නවා අනිවාර්යයෙන් මෙතනට කැලෝමීටර ආරක්ෂාව සඳහා තියෙන කොටස තියෙන්නේ 5 කිලෝ ප්‍රතිරෝධයක් වගේම අපිට මේ අයිටම් ටික දීලා තියෙනවා මේ අවස්ථාවේ. මොකද ඉතින් ටකන යතුර, පේන යතුර, මැද බිඳු ගැල්වනෝමීටරේ 5 කිලෝ ප්‍රතිරෝධය වෝල්ට්මීටර. එතන පොඩ්ඩක් අපිව පොඩ්ඩක් පටලවලා තියෙනවා. අත්‍තරම ගානේ ගත්තොත් එහෙම ටකන යතුර සහ මේ විවිධ උත්තර ලබා දී. ඒක පොඩි මතකයක් තියෙනවා නම් මේ අවස්ථාවේ ටකන යතුරක් අතර භාවිතා වෙන්නේ අපි නැහැ. එයාගෙන් අපි විභවමානයක් පාවිච්චි කරනවා නම් වෝල්ට්මීටරයක් අපි අපෝ පාවිච්චි කරනවා. වෝල්ට්මීටර කියන එකත් පාවිච්චි වෙන්නේ. ඒත් පාවිච්චි වෙන්නේ පේන යතුරයි, මැද බිඳු ගැල්වනෝමීටරේ සහ 5 කිලෝ ඕම් කියන පාංග කිහිපය. ඒතකොට අපි දෙක කියන අවස්ථාවට පේන යතුර වගේම 5 කිලෝ ඕම් ප්‍රතිරෝධය කියලා ගත්තත් හරි.
ඊළඟ තුන්වෙනි ආන්සර් එක සඳහා 5 කිලෝ හෝ පේන වතුර කියලා ගත්තත් හරි. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ පේන වතුර කියලා දෙවෙනි උත්තරයට සඳහන් කරා නම් තුන්වෙනි එකට උත්තරේ වෙන්නේ 5 කිලෝ අනිවාර්යයෙන්. ඒකට පේන වතුර වෙන්නේ නැහැ. දෙවෙනි එක සඳහා ඔයගොල්ලෝ 5 කිලෝ සටහන් කරා නම් ඊළඟ තුන්වෙනි එකට වෙනවනේ පේන වතුර කියන උත්තරේ. ඔය අපි දෙන්නගේ ස්ථාන මාරු මාධ්‍යයේ අවස්ථාවේදී මේ පරිපතේ හැටියට ගැටලුවක් නැහැ. ඉතින් හතරවෙනි පැහැදිලි කොට මැද බිංදු ගැල්වනෝමීටරයක් තමයි එතනට ඇතුළත් වෙන්න ඕන. හරි. අපි යමු ඉදිරියට. ඔව් අපිට සමීකරණයක් මේ අවස්ථාවේ දීලා තියෙනවා. අපි සමීකරණ ඔප්පු කරන්න දුන්නා. හරි. ඉතින් මේකේ තව විදියක් ඔක් සමීකරණයක් ලබා දීලා තියෙනවා මේ අවස්ථාවේ පරීක්ෂණයට අදාළව. සුපුරුදු සංකේත වලින් හැබැයි. ඒ වගේ පොඩි අදහසක් තියෙන්න ඕනේ මොනවාද මේ සංකේත කියන්නේ. අපි ලියුව සමීකරණය මෙන්න මේ විදිහට අපිට ලබා ගන්න සටහන් කරන්න පුළුවන්. සුපුරුදු සංකේත. අපි දන්නානේ L කියන්නේ දිග, සම්පූර්ණ දිග, විද්‍යුත් කාමක බලය, සම්ප්‍රාන්ත ප්‍රතිරෝධය, ඒ වගේම ප්‍රතිරෝධය. මෙන්න මේ කියන්නේ. එතකොට මේ K කියන එක නා විශේෂයි. අපි අර කියන මොකක්ද මේ විභවමාන පරිපතේදී අතන විභව අනුක්‍රමණය කියන. හරි. නම්බර් K මගේ සංකේතවත් කරන රාශිය ඇත්තරම විභව අනුක්‍රමණය. විභව අනුක්‍රමණය කියන එක හරි වැදගත්. විභව අනුක්‍රමණය කියන එක්කෙනාගේ හැසිරීම අනුව පරීක්ෂණ නිරවද්‍යතාවය ඇත්තරම තියෙනවා. හරි. හරි. සමීකරණයට අදාළ ප්‍රස්ථාර දල සටහනක් තියෙනවා. දැන් ප්‍රස්ථාරය වල දීලා තියෙනවා මේ අවස්ථාවේදී. අපිනේ සටහනක් අදින්න තියෙනවා. ඉතින් බලන්න මොනවද y සමානයි mx ධන c ආකාරයේ සටහනක් තියෙනවා නේද? අන්තඛණ්ඩයකුත් සහිතව. දල සටහනක් අදින්න අපිට පුළුවන්. එයාගේ y අක්ෂය, x අක්ෂය සහ දල සටහනක් මේ විදිහට නිර්මාණය කරලා වෙන්න. ඉතින් අන්තඛණ්ඩය මත සලකම් කරන්න පුළුවන් k බෙදීම e. ඒ වගේ සටහනකට ප්‍රමාණවත් වේ භාගී. අය බලමු ඊළඟ ප්‍රශ්නයට යමු වෙන්න. ප්‍රස්ථාරයේ ඇතුලේ කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධය ලබා ගන්න ආකාරය. හරි අපි මේ බලුවොත් එහෙම මේකේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයයි මෙතන තමයි මෙන්න තියෙන්නේ අපිට අවශ්‍ය කියලා. මෙතන k බෙදීම ඊට අමතරව තියෙනවා. ඉතින් අපි බෙදුවොත් ඇත්තට මොකද්ද? අනුක්‍රමණය අගය අන්තක්ඛණ්ඩයෙන් අපිට ඇත්තට අවසානයේ ඉතුරු වෙන්නේ කවුද? අභ්‍යන්තර ප්‍රතිරෝධය R කියන එක. මොකද සමහර අය මේ පිළිතුරු ලියන්න ළමයි දන්නවා. පිළිතුරු ලියන මෙන්න මේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය. සම්පූර්ණ වැරදි උත්තරය. ඒක නිවැරදි උත්තරයක් විතර බාරගන්නේ නැහැ. ටික කෙනෙක් අහනවා ඇයි එහෙම කියලා. අපි කියන්නේ මොනවද? අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය අතර අනුපාතයෙන් කියන එක. කැමති තියෙනවානේ අපේ දැනුම සමහරවිට විභාගයට ගියාම භාවිත වෙදී වෙනස් වෙනවා. කියන අපිට හොඳ අදහසක් තියෙන්න ඕනේ ඒක පිටුරු සපයන එක ගැන. මොකද අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය අතර අනුපාතය කියන එක ලියන්න ඕනේ. නැත්නම් R සමානයි අනුක්‍රමණය බෙදීම අන්තක්ඛණ්ඩය කියලා අපිට ලියන්න පුළුවන්. හරි. අපි ඊළඟ ප්‍රශ්නේ ගියොත් වඩාත් නිවැරදි පාඨාංක ලබා ගැනීමට මොකද වෙන්න ඕනේ? අපි මෙන්න මේකේ උපකරණ සංවේදීතාවය කියන එක වැඩි කරගන්න ඕනේ. සංවේදීතාවය කොහොමද වැඩි කරගන්නේ? සංවේදීතාවය වැඩි කරගන්න මොකද යෝජනා කරන්නේ? හරි. සංවේදීතාවය තමයි අදාපවතින් මෙන්න මේ විභව අනුක්‍රමණය කියන එක නමත. ඊට පස්සේ V සමානයි IR කියන සම්බන්ධය ගත්තොත් අපිට ප්‍රතිරෝධය කියන එක බලනවා ρ L බෙදීම A කියන. ඒතර විභවමාන කම්බිය මොකද I ρ A කියන අගයන් ඒ අවස්ථාව සඳහා නියතව තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? K කියලා අපි අත්‍තරම අරගෙන තියෙන්නේ කවුද? I ρ කියන ප්‍රතිරෝධකතාව බෙදීම වර්ගඵලය කියන මෙන්න මේ රාශියෙන් කිව්වේ. නමුත් ඔය තේරෙන පරීක්ෂණයේදී අපිට A කියන එක්කෙනා ρ කියන එක්කෙනා අපිට වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් අපි අලුතෙන් විභවමානයක් හැදුවොත් එහෙම. අපි සාමාන්‍ය මිලදී ගත්තොත් එහෙම ඒක හරස්කඩ වර්ගඵලයයි ප්‍රතිරෝධතාවය අපිට වෙනස් කරන්න බෑ. ඒක නිෂ්පාදනයේදී අපිට එන දේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. අපිට හසුරවන්න විචාර ලේනවා. K කියන I කියන. නැත්නම් V සමානයි KL.
ඊළඟට දෙනවා අපි හැමතිස්සෙම දෝෂය අඩු වෙන්නේ කොහොමද? අපි මයින දිග ප්‍රමාණය වැඩි වෙන්නේ. අපිට දිග වැඩි කරගන්න නම් මොකද වෙන්න ඕනේ? එකම විභවයක් සඳහා k කියන එක අඩු කරගන්න ඕනේ. k කියන එක අඩු කරගන්න නම් මොකද අපි කරන්න ඕනේ? මෙන්න මේ සම්බන්ධය. k සමානයි i රෝ බෙදීම a කියන ප්‍රකාශනයේ රෝ සහ a නිෂ්පාදකයා විසින් නියතව අපිට ලැබෙනවා. i කියන එක නැත්නම් ධාරාව කියන එක අඩු කරගන්නවා. කොහොමද ධාරාව අඩු කරගන්නේ? මම ඒනොම් පොඩක් කලින් සටහනක් කිව්වා. කොහොමද ධාරාව අඩු කරගන්න අපිට පුළුවන්? අපිට පුළුවන් මේ පරිපථය ඔස්සේ ගලාගෙන යන ධාරාව අඩු කරගන්න. මම කිව්වා මතක නම් ප්‍රතිරෝධයක් අපිට දාන්න පුළුවන්. මොකද මම පළවෙනි ප්‍රශ්නේ ගැන කිව්වා ප්‍රතිරෝධයක් සම්බන්ධ කිරීමෙන් ශ්‍රේණිගතව පුළුවන් පරිපථය ගලාගෙන යන ධාරාව අඩු කරගන්න. දැන් මොකද ප්‍රතිරෝධය ශ්‍රේණිගතව අපි විභවමානයත් එක්ක සම කරගත්තා නම් හරි. විමානයේ සම ශ්‍රේණිගත විචල්‍ය ප්‍රතිරෝධයක් සවිකර එහි අගය වැඩි කරගන්නවා. අගය වැඩි කරන්නේ මොකද වෙන්නේ? පරිපථයේ ධාරාව අඩු වෙලා ඒකෙන් මේ විභව අනුක්‍රම අඩු වීමෙන් වැඩි සන්තුලන දෙකක් අපිට ලබා ගන්න පුළුවන්. හරි. ඊළඟ විභවමානයේ වඩා නිර්වද්‍ය පාඨාංක ලබා ගැනීමට නම් පහ සඳහා එක් එක් අංගයේ තිබිය යුතු අත්‍යවශ්‍ය ලක්ෂණ මොනවාද කියලා අපෙන් අහනවා. මොනවාද අත්‍යවශ්‍ය අංග අපෙන් අහන්නේ කාගෙන්ද? 2 වෝල්ට් කෝෂය සහ AB පම්ප්. කියන්නේ මොකද්ද? මෙන්න මේ කෝෂයයි මෙන්න මේ කම්බියයි. ඉතින් මොකද වෙන්නේ නැත්නම් මේ කෝෂය මේකේ විද්‍යුත්ගාම බලය නියතව තියෙනවා නේ. මොකද මේක වෙනස් වුණොත් මේක ඔස්සේ යන නේ අපි දන්නවා K I රෝ බෙදීම AB කියලා. මෙයා විසර්ජනය වුණොත් මොකද වෙන්නේ? කාලයත් එක්ක ආයෙ අඩු වෙනවා. අපි හිතුවා මේ පරීක්ෂණයේදී k කියන එක නියතව තියෙනවා කියලා නේ. දැන් පරීක්ෂණයේ අපේ graph එක උස් පහත් වීමක් වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ අපි මෙහෙම ඇන්දොත් ප්‍රස්ථාරය පිට දිගේ වෙලා ඇන්දොත් මේක උස් පහත් වීමක් වෙන්න පුළුවන්. මේ k අනුක්‍රමණය වෙනස් වීම නිසා. දැන් මෙහෙම යන ප්‍රස්ථාරය අනුක්‍රමණය අඩු වුණොත් මෙහෙමනේ. මේක මෙහෙම යන්නේ නැතුව මේක පොඩ්ඩක් මෙහෙම වෙනස් වෙන්න පුළුවන්. කාලයත් එක්ක. ඉතින් මෙයාගේ අපිට ඕන ප්‍රශ්න කරන්නත් පුළුවන්. හරි. ඒ අපිට මෙහා විභාගයට අහන්න පුළුවන් සම්භාවිතා බහුලයි. හොඳම දේ තමයි අපි ඒ සඳහා පදනම් වෙන මේ මූලික දැනුම කියන එක ලබාගෙන තියෙන්නේ. ඒ පරීක්ෂණයක් කරලා හෝ ඒක හැමත මූලික පසුබිම ගැන දැනගෙන ඉන්න එක. මේ මූලික පසුබිම නැත්නම් පරීක්ෂා කරලා බලන්න. හරි. අපි හැමතිස්සෙම මේ හැමදේම අපි හොයාගෙන පාඩම් කරන එක ටික අපහසු කාරණයක් වෙනවා. ඊළඟට AB කම්බිය. නම් AB කම්බිය මෙන්න මේක අපිට කියන්න පුළුවන්. අපි ඩයි ගැන කතා කරාමත් අපි හිතනවා මොකද්ද මේ හරස්කඩ වර්ගඵලය නියතයි කියලා කම්බිය. අපි හරස්කඩ වර්ගඵලය වෙනස් කරගත්තොත් දැන් ගොඩක් ළමයි සමහරවිට මේ කරන් ගිටාර් ගහන ඉස්කෝලවල ඉතින් කිව්වා කඩලා යන ගහන්න දෙයක් නැහැ. හරි. හරස්කඩ වර්ගඵලය නියතව තියෙන්න ඕන කියලා. අපි ගියා මේක එක සියුම්ව ස්පර්ශ කරන්නේත් ඒකයි. අර සර්පණ අණු පාවිච්චි කරන්නේ. අද ඔන්න ඔය කාරණා දෙක තමයි ඇත්තටම මෙතනදී අපෙන් බලාපොරොත්තු වෙන්නේ. පරිශීලන කරන කාලය පුරාට නියත විද්‍යුත්ගාමක බලයක් අප සපයන්න ඕනේ මෙන්න මේ පරිපථයට සහ හරස්කඩ කම්බිය හරස්කඩ වස්තු බලය කියන නියතව පවතින්න ඕන කියන කාරණා දෙක. ඔව් මේ අවස්ථාවට අපිට ආපහු නැවත ප්‍රස්ථාරයක් ලබා දීලා තියෙනවා. ප්‍රස්ථාරයක් ලබා දීලා තියෙනවා. හරි මොකද අපිට ප්‍රස්ථාර ඔක්කොම ඇදගෙන හැමදේම පිළිතුරු සපයන වෙලාව මත වෙන්න පුළුවන් නේ අපිට අදාළ කාලයට කල්පනාකරණය වෙන්න පුළුවන් විදිහට තමයි ගැටලුව නිර්මාණය වෙන්නේ විතර. ඒ ප්‍රස්ථාරයක් බැලු බලමට මොකද වෙලා අසම්පූර්ණ බවක් පෙන්වුම් කරනවා. ඒකේ අපිට බිඳලා තියෙන විදිහ. නමුත් අපි මේක ගණනය කිරීමක් කරද්දී සම්පූර්ණයෙන් මේ ප්‍රස්ථාර කඩදාසිය පුරා යන්න ඕන කියලා මම මුලදී කිව්වා. අපිට පුළුවන් ඒක ඕන අපේ රූලක් කරගෙන පොඩි නිර්මාණයක් අපිට කරගන්න. හරි. ප්‍රස්ථාරයේ බවකින් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නිර්ණය කරන්න. හරි. ලොකු කාරණාවක් අපිට එතනදී එකපාරට කරමත පැට වෙනවා වගේ තේරෙන්න පුළුවන්. අපි මුලදී ගැන අපි මෙහෙවනේ අනුක්‍රමණය කවුද? AR බෙදීම E අන්තක්ඛණ්ඩය A මාකෝ මේ දෙන අනුපාතය ගත්තා නම් අපිට
හොයන්න පුළුවන්. කියන්නේ පෙර දැනුම අපෙන් ප්‍රශ්න කරලා දිනවා අපෝ මේකෙදි යම්කිසි ගණිත ගැටලුවක් ආශ්‍රයයෙන්. දැන් මොකද මේකේ අන්තක්ඛණ්ඩය සහ අනුක්‍රමණය නිර්ණය කරගන්න ඕනේ. ඉතින් අනුක්‍රම නිර්ණය කරනකොට මොකද වෙන්නේ? ප්‍රස්තාරේ ලක්ෂ දෙකක් අපි තෝරගන්න ඕනේ. වක්කර ලක්ෂ දෙකක් අපි තෝරගන්න ඕනේ. මට මේ ලක්ෂේ නම් බෑ. ඔයගොල්ලන්ට මේ ප්‍රස්තාරේ අතට ලැබුණම සුබඩ ටූලක් කියලා හොඳ නිරීක්ෂණය කරලා බැලුවොත් එහෙම අපිට මේකේ තාමත් සුපහැදිලි ලක්ෂ දෙකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම තෝරාගෙන සුපහැදිලි ලක්ෂ දෙකක් විදිහට මේකෙදි 0.6 සහ 0.3යි මෙන්න මේ ලක්ෂය සහ 0.1 මෙන්න මේ කියන ලක්ෂ දෙකම තෝරගෙන තියෙනවා. මම අර කලින් කිව්වා වගේ මේ ලක්ෂ දෙක අපි ඇත්තටම මේ ලියලා දක්වන එක පස්තාරේ සටහන් කරන එක හරි වැදගත්. එතනින් තමයි මම හිතන්නේ මේක පේපරේ බලලා ඉගෙන ගන්නත් පැහැදිලිව ඒ ගැන අදහසක් ගන්න පුළුවන්. ඒක අනුක්‍රමණය ගණනය කිරීමක් කරොත් y ඛණ්ඩාංක අතර අන්තරය බෙදීම x ඛණ්ඩාංක අතර අන්තරය කියලා අපිට සටහන් කරන්න පුළුවන්. අපිට ඒක පිළිතුරු විදිහට ලැබෙන ඇත්තටම මොකක්ද? මේ දක්වලා ඉන්නේ 0.28 කියලා අගය. ඒ වගේම අපිට පුළුවන් අනුක්‍රමණය කියන එක ගැන මම ඔය පෙන්නලා තියෙන විදිහට මේ y සමානයි mx ධන c ප්‍රස්ථාරයක් තියෙන්නේ මෙතනත් අපිට තියෙන. මේ ප්‍රස්ථාරය දිහා බලලා හරි නැත්නම් කිසියම් ලක්ෂයක් ආදේශ කරලා හරි. මම තියාගෙන ආපහු මේ ලක්ෂ දෙකම තෝරාගන්නේ ප්‍රස්ථාරය අඳින්න භාවිතා නොකරපු ලක්ෂ දෙකක් මේක වෙන්න ඕන. අපි අනුක්‍රමණය හොයන්න. ඒ වගේම පුළුවන් තරම් ප්‍රස්ථාරයේ ඈතින් ඉන්න ලක්ෂ දෙකක් වෙන්න. ඉතින් y සමානයි අපි mx ධන c වලට. අපි එක ලක්ෂයක් අපි තෝරාගත්තොත් මෙන්න මේ ලක්ෂය අපි හිතමු ආදේශ කරොත් මට අන්තක්ඛණ්ඩය c කියන එක ලබා ගන්න පුළුවන් 0.29යි මේ වගේ උත්තරයක්. ඉතින් අනුක්‍රමණය බෙදීම අන්තක්ඛණ්ඩය. අගේ කියන්නේ මොකද්ද? r 0.2කට බෙදීම 0.2යි මෙන්න මේ වගේ පිළිතුරක් අපිට ගන්න පුළුවන්. ඒක අපගාන ප්‍රතිරෝධයට අගයක් මේක සුළු කරන්න ඕනේ. යම් කිසි කාලයක් ගත වෙනවා. දැන් හිතනකොට මම මේක ඉක්මනින් කරන්න යන්න හරි සරලයි කියලා. නැහැ අපිට යම් කිසි සුළු කිරීම සඳහා උගලන්ට කාලයකුත් වැයවීමක් සිද්ධ වෙනවා. අද ගියාම ආපහු විනාඩි 15ක් තුල අපි මේ ප්‍රශ්නයකට අඩුම උපරිම වශයෙන් විනාඩි 15ක් වගේ උපරිම කාලයක් අපි මේකට කළමනාකරණය කර ගැනීම හරි වැදගත් වෙනවා. හරි. ඒක ඔය මේ වගේ උත්තරයක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. හරි. ඉතින් අපි මේ වෙනකොට ප්‍රශ්න පහක් වය ප්‍රමාණයක් සාකච්ඡා කරා. මේ ප්‍රශ්න පහ කියන එක ඇත්තම සකස් වුණේ අපි කලින් දවසේ. කියන අපි ඉරිදා දවසේදී පවත්වපු ප්‍රායෝගික පරීක්ෂණයේදී අපි කරපු දේවල් හා ආශ්‍රිතව තමයි අපි මේ දේවල් කරේ. එනිසා ප්‍රායෝගික පරීක්ෂණ අපි හතරක් ඇත්තටම කරලා පෙන්නුවා. මේ හතර ආශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්න පහ ඇත්තටම අපි අද සාකච්ඡා කරේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ විදිහටම ඉදිරියට වැඩසටහන් කිහිපයක් මෙහෙයවන්න. කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණ සමග නේ අපිට අපිට ආලෝකය තියෙනවා, තාපය තියෙනවා, ඒ වගේම රසායන විද්‍යාව තියෙනවා. හරි. ඒ වගේ විෂයන් ශාස්ත්‍රය අපිට ගොඩක් තියෙනවා. අපිට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක දිගටම මේ විදිහට කන්ටිනියු කරන්න. ඉතින් අපිට ඕගොල්ලන්ට පුළුවන් අපිට ටික මේ සම්බන්ධ වෙන්න කොහොමද? අපේ Facebook පිටුව තියෙනවා. හරි. Facebook පිටුව තියෙනවා. Nexip Practical Research Center කියලා NPRC අපිට ඒ පිටුව හා සම්බන්ධ වෙලා අපේ ඉදිරි වැඩසටහන් කොහොමද පවතින්නේ කියලා ඔයගොල්ලන්ට දැනුවත් වෙන්න පුළුවන්. ඒ ආශ්‍රයනොත් පහසුවෙන්ම අපේ වැඩසටහන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මම දන්නවා මේ අපේ ආදරණීය දුවදරුවන්ට හැමෝටම තව කෙටි කාලයක් තියෙන්නේ. මාස දෙකක් වගේ කාලයක් වෙන්න පුළුවන්. සමහර විට අතට වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ප්‍රාර්ථනා කරමු අපිට ඒක ඊටම සාර්ථක කරගන්න ලැබෙන්න කියලා. ගැටලුවක් නැතුව. ඉතින් මේ කෙටි කාලය තුලත් අපිට පුළුවන් අපිට එක සම්බන්ධ වෙලා මේ ඔයගොල්ලන් ප්‍රායෝගික පරීක්ෂණයට අවශ්‍ය මතක් කරන්න මේ ප්‍රශ්න හතරක් විභාගෙ නේ 130ක් වගේ ලොකු ප්‍රමාණයක් හිතන්ට අපිට ගන්න පුළුවන් අපි හරියට මහන්සි වුණොත්. ඒ වගේම අපේ රචනා ප්‍රශ්න වලට
මේ දැනුම අපිට ප්‍රයෝගික කරගන්න පුළුවන්. විශේෂයෙන්ම උත්තර සපයන්න ගියා. ඉතින් මේක හරි වැදගත්. තියෙනවා. ඉතින් මේ ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් මම දැන් මේ කෙටි කාලය වුණාට මාස දෙකක් වුණාට පුළුවන් ඕලන්ගේ ප්‍රතිඵල එන්නේ එක කඩේමකින් වැඩි කරගන්න. හරි. මම කියන්නේ ෆේල් S එකක් තියෙන කෙනෙක්ට A එකක් ගන්න මේ කාලේ කොහොමද අමාරුයි. ඒක පුළුවන් නේ S එකේ ඉන්න එක්කෙනෙක්ට නේ 100කට කොහොමද පැන ගන්න. හරි. 100 කින් එක්කෙනෙක්ට B එකකට නේ තමන්ගේ ලකුණු මට්ටම වැඩි කරගන්න මේ තියෙන කාල මේ මාස දෙකක කාල ප්‍රමාණය හරි වැදගත්. ඒක තීරණය වෙන්නේ ඔයාලා කොහොමද මේ කාලය හරියට නැවත ආයෝජනය කරන්න කියන්නේ. මොනවා සඳහාද ආයෝජනය කරන්න කියන්නේ. හරි. ඒක ඇත්තට විභාගයේ අරමුණු කරගෙන ඔයාලට බැරි කරුණු සටහන් ටික හරියට නිවැරදිව ඔයගොල්ලෝ කළමනාකරණය කරගත්තොත් මම හිතනවා ඔයාලට ගොඩක් දුරට පහසු වෙයි මේ ඔයගොල්ලන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඉතින් සමහර ලාවට මම හිතනවා අපේ දැන් ඉරිදා වැඩසටහනක් තිබ්බා අපේ පසුගිය ඉරිදා. ගොඩක් වෙලාවට මේ ගොඩක් අය ක්ලාස් කින ප්‍රතිඋදේ වරුවේ සහභාගී වෙන්න බැරි වෙච්ච අය ඉන්නේ නැති. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනෙම නැවත රෙකෝඩින් එකක්. එන අපි මේ වැඩසටහනේ පටිගත කිරීමක් නැවත විකාශනය කරන්න ලබන ඉරිදා. ඒ කියන්නේ අද අපි දෙන සෙනසුරාදා හෙට නෙමෙයි හෙට ඉරිදා ඉරිදා නෙමෙයි ඊළඟ සතියේ ඉරිදාවේ බලාපොරොත්තු වෙනවා මේකේ රෙකෝඩින් එකක් කියන්නේ අපි පටිගත කරපු එකක් විකාශනය කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ වෙලාව වශයෙන් යොදා ගන්න රාත්‍රී කාලයේ 9 මම හිතනවා වගේ ලකුවල් ගොඩක් දුරට පහසු වෙයි කරන්නනේ. මොකෝ උදේ වරුවේ ක්ලාස් ගිහලා හැමෝම මහන්සි වෙලා ඉන්නේ. ඉතින් 9 වගේ ලකුවල් ගොඩක් කරලා පහසු වෙයි කියලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඒ සම්බන්ධව ඔයාලා මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අපිව සම්බන්ධ කරගන්න පුළුවන් අපේ Facebook ගිණුම හරහා වල මැසේජ් එකක් අපිට යොමු කරන්න පුළුවන්. ඉතින් මම වගේ යාළුවෝත් මේකට සහභාගී වෙන්න බැරි වෙච්ච අය හරි. ඉතින් මම හිතන්නේ යාළුවටත් පුළුවන් අපේ ඒ ඊළඟ ඉරිදා මේ ඉරිදා නෙමෙයි අපෝ කියනවා ඊළඟ ඉරිදා පැවැත්වෙන සටහනට සහභාගී වෙලා ඒ අදාළ ප්‍රැක්ටිකල් ටික හරියට බලාගෙන හොඳ අදහසක් ගන්නනේ. මට ගොඩක් ලේසි වෙන්නේ. මම මතකයි අපි මිනිස්සෙක් වුණා නම් විශ්වම නේ දෙයක් අපි ඇහෙන් දකින්න දේ අපිට මතක ඉන්නවා වැඩි ගොඩක් වෙලා. නේ අපි අත්දැකීමක් කරගන්න ඕනේ ඒක අපි ඇහෙන් දකින්න දේ. නිසා මට අපි දැක්කලා ඒක හොඳට අවබෝධ කරගන්නවා නම් මම හිතනවා ඒ පහසුවෙන් විභාගේ පිළිතුරු ටික සපයන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලගේ යාළුවොත් ඉන්නවනේ එයාට ආරාධනය කරන්න පුළුවන් මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්න. ඉතින් මම නැවතත් කියනවා මේ වැඩසටහන් කිහිපයක් දිගටම අපි කරන්න බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට මේ අවුරුද්ද විතර නෙමෙයි දිගටම දැන් ඔයාලට උලා අපි වැඩසටහනත් එක්ක සහභාගී වෙන්න. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා දැනගන්න පුළුවන් මේ වැඩසටහන පැවැත්වෙන විදිහට කිසිම කරදරයක් නැතුව අපේ වැඩසටහන වලට මේ විදිහට සහභාගී වෙලා ඔයගොල්ලන්ගේ දැනුම අඩුපාඩු තියෙන දේවල් අපිට මේවා කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් අපේ මම හිතන්නේ Facebook ගිණුමෙන් නැවත සඳහන් කරලා දෙනවා අපේ අවශ්‍ය දුරකථන අංකය ඒ කියන දේවල්. ඉතින් ඒ වලින් පුළුවන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ අපිට සම්බන්ධ වීමේ කටයුතු කරගන්න. ඒ වගේ හැමෝටම ඉතින් සුබ ප්‍රාර්ථනා කරන ඔයගොල්ලන්ගේ විභාග කටයුතු සාර්ථකව ඉතාමත් සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා අවසානයේ අපි මේ අවස්ථාවේදී අපේ වැඩසටහන මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් පැය දෙකකට අධික කාලයක් අපේ වැඩසටහන මේ වීම සිද්ධ කරා. ඉතින් හැමෝටම මම අවසාන සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අපි ප්‍රශ්න යම් කිසි ප්‍රමාණයක් අහලා තියෙන අයට පුළුවන් අපි සඳහා පිළිතුරු යොමු කරන්න. ඔව් එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් අවසානයේ මම ප්‍රාර්ථනා කරනවා.